මතක නම් මූල ප්‍රකාශයේ ගණන්කු දේවල් මොනවද? වත්කම් වගකීම් හිමිකම් වත්කම් වක්කීම් හිමිකම් ගත්තොත් ඒ ශේෂ පත්‍රයේ තියෙන දේවල් නේද? මූල ප්‍රකාශනයේ මොනවද තියෙන්නේ? ලාභ ශේෂපත්‍රය මුදල් ප්‍රවාහ ප්‍රකාශය එතකොට වර්තමානයේ වෙනකොට ශේෂ පත්‍රයට වෙන නමක් කියනවා. තත්ත්ව විස්තරය කියලා කියනවා නේද? ශේෂ පත්‍රය කියලා කියන්නේ වර්තමානයේදී තත්ත්ව විස්තරය කියලා කියනවා. ඊළඟට ලදහ ලාභ ගිණුම් වෙනුවට අපි කියනවා දැන් ආදායම් ප්‍රකාශනය කියලා. ආදායම් ප්‍රකාශනය තියෙනවා. ශේෂ පත්‍රය නැත්නම් තත්ත්ව විස්තරය තියෙනවා. ඊළඟට මුදල් ප්‍රවාහ ප්‍රකාශනය තියෙනවා. ඊළඟට තියෙනවා අනිකුත් විස්තීර්ණ ආදායම් ගිණුමක් තියෙනවා නේද? ඉන්කම් වෙනස්යෙන් ප්‍රකාශන දැන් අපි කියන්නේ අනිකුත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය කියලා. statement of changes equity කියලා කියන්නේ නේද? ඒක අනිකුත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය කියලා තමයි දැන් කියන්නේ ඉන්කම් වෙනස්යෙන් ප්‍රකාශනයේට. ඊළඟ දින ගිණුම් කරන සටහන්. එතකොට මේවා තමයි මූල්‍ය ප්‍රකාශයක අඩංගු දේවල්. ආදායම් ප්‍රකාශනයක් තියෙනවා, ශේෂ පත්‍රයක් තියෙනවා, මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් තියෙනවා, අනිකුත් විස්තීර්ණ ආදායම් ගිණුම් ප්‍රකාශනයක් තියෙනවා, ඊළඟට ගිණුම් කරන සටහන් තියෙනවා. එතකොට මේ පහ තමයි ප්‍රධාන වශයෙන් මූල්‍ය ප්‍රකාශනයක අඩංගු වෙන්නේ. මේකත් එක්සෑම් එකේ අහුව ප්‍රශ්නයක්. ඒ වගේ ලේසි ප්‍රශ්න තමයි අහලා දෙන්නේ. ඊළඟ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය ගත්තොත් ෆයිනෑන්ස් වල දෙකක් තියෙන මේ කලින් කියලා ඇති. මේ පහෙන් ෆයිනෑන්ස් වල දෙකක් තියෙනවා. මේ පහෙන් ෆයිනෑන්ස් වල දෙකක් තියෙනවා. අපිට ලාභය දෙකක් වෙන මොකක් හරි. ශේෂපත්‍රය ශේෂපත්‍රය නෙවෙයි. ෆයිනෑන්ස් වල දෙකක් තියෙනවා. මුදල් ප්‍රවාහ ප්‍රවාහ ප්‍රකාශනය තමයි ෆයිනෑන්ස් වල දෙකක් තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ මුදල් ලැබීම සහ ගෙවීම විතරයි. ආදායම් ප්‍රකාශනය නෙවෙයි. ආදායම් ප්‍රකාශනයේ තියෙන ලාභය ගත්තොත් එතන තියෙනවා මුදල්මය නොවන දේවල් නේද? මුදල්මය නොවන දේවල් ෆයිනෑන්ස් වල දෙකක් තියෙන්නේ නැහැ. ෆයිනෑන්ස් වල වැදගත් වෙන්නේ මුදල් ලැබීම සහ ගෙවීම විතරයි. නිසා අපි ෆයිනෑන්ස් වල වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. ඒතර මුදල් ප්‍රවාහ ප්‍රකාශනය කියන්නේ කිසියම් කාල පරිච්ඡේදයක් තුළ අර මුදල් ලැබීම සහ ගෙවීම සටහන් කරොත් සංක්ෂිප්ත කර සටහන් කරොත් ඒක තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශනය කියලා කියන්නේ. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක කොටස් තුනක් තියෙනවා. ඒකත් එක්සෑම් එකේ accounting ගැන ගත්ත ඒවා පොඩ්ඩක් මතක් කරගන්න. මම කතා ප්‍රශ්න අපුණු පහක ප්‍රශ්නයකට ඇහුවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක අඩංගු දේවල් මොනවද කියලා. මොනවද? කොටස් තුනක් තියෙනවා. මෙහිම ආයෝජන මූල්‍ය. ඔව් එකක් මෙහෙයුම් මුදල් ප්‍රවාහය තියෙනවා. ආයෝජන මුදල් ප්‍රවාහය තියෙනවා. මූල්‍ය මුදල් ප්‍රවාහය තියෙනවා නේද? ඒක තමයි කොටස් තුන. මතක් වුණා ඉගෙන ගත්ත නේද ඔබ? නේද? ආයෝජන තියෙනවා, මූල්‍ය තියෙනවා, මෙහෙයුම් තියෙනවා. ඒ තුන තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක තියෙන කොටස් තුන. ඒ වගේම මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හදන්න පුළුවන් විදි දෙකකුත් තියෙනවා නේද? මතක් කරොත්. ඍජු ක්‍රමය වක්‍ර ක්‍රමය. ඔව් ඍජු ක්‍රමය සහ වක්‍ර ක්‍රමය කියලා තියෙනවා. ඍජු ක්‍රමය සහ වක්‍ර ක්‍රමය කියලා ගත්තොත් වෙනස් වෙන්නේ කොතනද? ආයෝජන කටයුතු මූල්‍ය කටයුතු දෙකම එක සමානයි නේද? කිසි වෙනසක් නැහැ. වෙනස් වෙන්නේ කොහෙද? මෙහෙයුම් කටයුතු මුදල් ප්‍රවාහය වෙන විදිහ තමයි මේ ක්‍රම දෙකේදී වෙනස් වෙන්නේ නේද? එතකොට ඍජු ක්‍රමයේදී කොහොමද කරන්නේ? ඍජු ක්‍රමයේදී කෙලිම විකරුම් ගැනුම් මෙහෙම අරගෙන කෙලිම ලැබීම් ගෙවීම් ටික ඔක්කොම ගත්තොත් ඒක තමයි ඍජු ක්‍රමය කියලා කියන්නේ. ඒතර වක්‍ර ක්‍රමයේදී අපි පටන් ගන්නේ කොහොමද? වක්‍ර ක්‍රමයේදී අපි ලාභය අරගෙන ලාභයට මොනවද ගලපන්නේ? කාරක ප්‍රාග්ධන වෙනස් වීම ගලපනවා නේද? තොග වෙනස් වීම ගලපනවා, ණය ගැති වෙනස් වීම ගලපනවා, ණය ඉන් වෙනස් වෙනවා නේද? ඒක ගලපලා නේද හොයන්නේ? මතකද? පොඩ්ඩක් අද බලන්න accounting පොත කරලා මතක ඇතිනේ කොහොමද ඍජු ප්‍රකාශන යටතේ මුදල් ප්‍රවාහයක් හදන්නේ වක්‍ර ක්‍රමය යටතේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් හදන්නේ කියලා පොඩ්ඩක් බලන්න. මොකද එක්සෑම් එකේ එකත් අහ ප්‍රශ්නයක්. දැන්ටම ලකුණු 15ක ප්‍රශ්න කිව්වා. මොකද්ද? එකක් ඇහුවා එක්සෑම් එකේ හරිම ලේසියෙන් ප්‍රශ්නයක් මුදල් ප්‍රවාහයට අඩංගු දේවල් මොනවද? ඊළඟට ඇහුවා මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක අඩංගු දේවල් මොනවද? ඊළඟට ඇහුවා මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් හදන ක්‍රම දෙක මොකක්ද? ඊළඟට ඇහුවා වක්‍ර ක්‍රමය යටතේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් හදන්න තිබ්බා. ඒකදී මෙහෙයුම් කටයුතු මුදල් ප්‍රවාහය තමයි හොයන්න තිබ්බේ. ඒක පොඩ්ඩක් ඒ ටික පොඩ්ඩක් මතක් කරගන්න. ඊළඟට වත්කම් සඳහා ගිණුම් තැබීම ක්‍රම තුනක් කියලා මේකට පොඩ්ඩක් පස්සෙමු. ඉස්ලාම් බලමු ඊළඟට එනවා පොදු ප්‍රමාණ විශ්ලේෂණය කියලා එකක් common size analysis කියලා.
මේ පොදු ප්‍රමාණ විශ්ලේෂණ අපිට අවශ්‍ය වෙන්නේ කිසියම් ආයතන දෙකක් සංසන්දනය කිරීම සඳහා. එක්කෝ අපේ ආයතනයේම අතීත පසුගිය අවුරුදුත් එක්ක සංසන්දනය කරන්න මේක අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම තවත් ආයතනයක් එක්ක සංසන්දනය කරන්න තමයි මේ පොදු ප්‍රමාණ විශ්ලේෂණය කියන එක අවශ්‍ය වෙන්නේ. ඊළඟට ගත්තොත් මේ මෙන්න මේ පොදු ප්‍රමාණ විශ්ලේෂණයේ කොටස් දෙකක් තියෙනවා. සිරස් පොදු ප්‍රමාණ විශ්ලේෂණය සිරස් පොදු ප්‍රමාණ විශ්ලේෂණය කොටස් දෙකක් තියෙනවා. මේක කියන්නේ. මේ එක්සෑම් එකේ සමහරට අහන්න පුළුවන් සිරස් පොදු ප්‍රමාණ විශ්ලේෂණය නේද? එක්සෑම් එකේ අහලා තියෙන්නේ සිරස් vertical එක තමයි එක්සෑම් එකේ ඇහුවේ. තිරස් ක්‍රමය ඇහුවේ නැහැ. ඊට බලන්න තිරස් පොදු ප්‍රමාණ විශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා. තිරස් පොදු ප්‍රමාණ විශ්ලේෂණය කියලා කියන්නේ කිසියම් වර්ෂයක අගයක් පතන වර්ෂය ලෙස අරගෙන අනිකුත් වර්ෂයන්ගේ අගය ඒ වර්ෂයගෙන් සාපේක්ෂව කොච්චරකින් වෙනස් වෙලා තියෙනවද කියලා බැලුවොත් ඒක තමයි තිරස් පොදු ප්‍රමාණ විශ්ලේෂණය කියලා කියන්නේ. තිරස් කියන්නේ මේ අතර නේද? තිරස් කියන්නේ හරහට. ඒකට ඒ කියන්නේ කවුරුද්දක අගය පදනම් කරගෙන අනිකුත් අගයන්ගේ අගය හෙව්වොත් ඒකට තමයි තිරස් පොදු ප්‍රමාණ විශ්ලේෂණය කියලා කියන්නේ. රටක දල ජාතික නිෂ්පාදනය කොහොමද? උද්දමන අනුපාතයේ කෙසේද? දල ජාතික නිෂ්පාදනය කොහොමද වර්ධන වේගය වෙන්නේ කොහොමද? මොකද සාර්වත්‍රික විද්‍යාව ඉගෙන ගන්න තියෙන්නේ නේද? එදිත් පොඩි කරේ කිසියම් වර්ෂයකට සාපේක්ෂව අනිකුත් වර්ෂයන්ගේ අගය හොයලා තමයි දල ජාතික නිෂ්පාදනයේ වර්ධන වේගය හොයන්නේ නේද? ඒක මතක් කරගත්තා. ඒ වගේම තමයි කවුන්ටිං වලත් තිරස් පොදු ප්‍රමාණ විශ්ලේෂණය කියලා කියන්නේ එක් අවුරුද්දක අගයක් පදනම් කරගෙන අනිකුත් අවුරුදු වල අගයන් හෙව්වොත් ඒක තමයි තිරස් පොදු ප්‍රමාණ විශ්ලේෂණය කියලා කියන්නේ. ඒතර තිරස් පොදු ප්‍රමාණ විශ්ලේෂණය කරන්න අවුරුදු කීපයක දත්ත තියෙනවා. හොඳට මතක තියාගන්න. තිරස් පොදු ප්‍රමාණ විශ්ලේෂණයක් කරන්න ඕනේ නම් අවුරුදු 2-3ක දත්ත තියෙනවා. තනි අවුරුද්දක දත්ත තිබ්බොත් තිරස් පොදු ප්‍රමාණ විශ්ලේෂණයක් කරන්න බෑ. ඒ කරන්න බෑ. ඒක අවුරුද්දක විතරක් දත්ත දුන්නොත් තිරස් විශ්ලේෂණයක් කරන්න බෑ. ඒ කරන්න. එතකොට 2010 තොරතුරු විතරක් ගන්න අපිට පුළුවන් තිරස් විශ්ලේෂණයක් කරන්න. සංසන්දනය කරන්න. සංසන්දනය කරන දෙයක් නෑ නේද? පදනම් වර්ෂයේ හැටියට අරගෙන අනිකුත් අගයන් බලන්නේ නේද? පදනම් වර්ෂය විතරක් තියෙනවා. ඒක අවුරුද්දක් විතරක් තිබ්බොත් අපිට තිරස් විශ්ලේෂණයක් කරන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. ඒකද ඔයා මල්ටිපල් චොයිස් ප්‍රශ්න වල අහන්න පුළුවන්. ඊළඟට සිරස් පොදු ප්‍රමාණ විශ්ලේෂණය කරන සිරස් කියන්නේ උස අතර නේද? එතෙන්දී බලන්නේ කිසියම් වර්ෂයක කිසියම් අගයක් පදනම් කරගෙන අනිකුත් අගයන් හෙව්වොත් ඒකට තමයි සිරස් පොදු ප්‍රමාණ විශ්ලේෂණය කියලා කියන්නේ. ඒත් සිරස් පොදු ප්‍රමාණ විශ්ලේෂණයේදී භාවිතා කරන්නේ එක අවුරුද්දක දත්ත විතරයි. මතක තියාගන්න සිරස් පොදු ප්‍රමාණ විශ්ලේෂණය භාවිතා කරන්නේ එක අවුරුද්දක දත්ත විතරයි. එහෙනම් 2010 දින තියෙනවා නම් ඒ ඇතියද 2011 2013 වශයෙන් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ සිරස් පොදු ප්‍රමාණ විශ්ලේෂණයක් කරන්න. සිරස් පොදු ප්‍රමාණ විශ්ලේෂණයක් කරන අපිට අවශ්‍ය වෙන්නේ එක් අවුරුද්දක තොරතුරු පමණයි. එතෙන්දී සිරස් පොදු ප්‍රමාණ විශ්ලේෂණය අපිට ශේෂ පත්‍රයට කරන්න පුළුවන්, ආදායම් ප්‍රකාශනයකට කරන්න පුළුවන්. ශේෂ පත්‍රයට කරනවා නම් එතෙන්දී බලන්නේ ශේෂ පත්‍රයේ තියෙන මුළු වත්කම් වලට සාපේක්ෂව අනිකුත් අගයන් කොච්චරක්ද කියලා බැලුවොත් ඒකට තමයි සිරස් පොදු ප්‍රමාණ විශ්ලේෂණය ශේෂ පත්‍රයට ඇත්තේ. ආදායම් ප්‍රකාශනයෙන් පොදු ප්‍රමාණ විශ්ලේෂණයක් කරොත් කරන්නේ විකුණුම් වලට සාපේක්ෂව අනිකුත් අගයන් කොච්චරක්ද කියලා බැලුවොත් ඒකට තමයි සිරස් පොදු ප්‍රමාණ විශ්ලේෂණය කියලා කියන්නේ. අපි පොඩ්ඩක් ගානක් හදලා බලමු. එතකොට පැහැදිලි වෙයි. ඔයගොල්ලන්ට මේ පාස් පේපර්ස් හම්බුණා නේද? මේ ටියුට් එකක් හම්බුණා නේද? මේ ටියුට් එක හම්බුණාද නැද්ද? හම්බුණා නේද? එහෙනම් මේකේ ඔයන් ඉස්සෙල්ලා කිව්වා වගේ මේ බලන්න මේ 2019 මාර්තු. ඊටාව මෑතක තිබ්බ එක්සෑම් එකක් නේද? ඒකේ අහනවා ඉදම් කරන ප්‍රමිතීන්ට අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශනය දැක්විය යුතු මුදල් ප්‍රවාහ මූලාශ්‍ර තුන මොනවාද කියලා. හරිම ලේසි නේද? අපි අර කිව්ව මෙහෙයුම් කටයුතු, මූල්‍ය කටයුතු සහ ආයෝජන කටයුතු. ඒකේ හරි ලේසි ප්‍රශ්නයක්. ඊළඟ මෙන්න මේක පොඩ්ඩක් බලන්න. 2008 3.31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා සීමාසහිත VTLහි මුදල් ප්‍රවාහ ප්‍රකාශනය ඇතුළත් කළ ආකාරයට කාරක ප්‍රාග්ධන වෙනස් වීම් ගණනය කරන්න.
මම කිව්වා කාරක ප්‍රාග්ධනය ගලපන්න ඕනේ කියලා නේද? කාරක ප්‍රාග්ධනය කියලා කිව්වෙ මොකක්ද? මොකද කාරක ප්‍රාග්ධනය කියලා කිව්වේ? අපි ගියසෙත් කතා කරා. මොකද සාමාන්‍ය කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ? ව්‍යාපාරික කටයුතු සඳහා අවශ්‍ය වෙන මුදල් කටයුතු කරගෙන තමයි ගත්තොත් මොනවද තියෙන්නේ? සාමාන්‍ය කාරක ප්‍රාග්ධනය ගත්තොත් ශේෂ පත්‍රය පෙන්වුම් කරන ජංගම වත්කම් සහ ජංගම වක්කීම් වලින් නේද? ඒ කාරක ප්‍රාග්ධනය කොටස් දෙකකට බෙදන්න පුළුවන් දල කාරක ප්‍රාග්ධනය සහ ශුද්ධ කාරක ප්‍රාග්ධනය හැටියට. දල කාරක ප්‍රාග්ධනය කිව්වොත් දල කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ ජංගම වත්කම් වලට. ශුද්ධ කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩු කරාට පස්සේ නාගේ. එහෙනම් කාරක ප්‍රාග්ධනය යටතේ මොනවද තියෙන්නේ? ශේෂ පත්‍රයේ ගියොත් කාරක ප්‍රාග්ධනය යටතේ මොනවද තියෙන්නේ? අංකෝ ජංගම වත්කම් වල මොනවද තියෙන්නේ? ප්‍රධාන වශයෙන් තොගය භාණ්ඩ තොගය සහ ණය ගැතිය ණය ගැතියෝ ඉන්නවා. ණය ගැතියෝ කියන්නේ කවුද? අපෙන් භාණ්ඩ ණයට ගත්ත අය නේද? තොගය තියෙනවා ණය ගැතියෝ තියෙනවා. ජංගම වක්කීම් පැත්තේ මොනවද තියෙන්නේ? බහුල වශයෙන් තියෙනවා. ණය හිමියෝ ඔව් ණය හිමියෝ ඉන්නවා. ඊට අමතරව උනන් උපචිත වියදම් වගේ දේවල් ඇති නේද? ඒතර තමයි ජංගම වක්කීම් පැත්තේ තියෙන්නේ. එහෙමනම් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේදී කාරක ප්‍රාග්ධනය ගලපන්නේ ඍජු ක්‍රමයේද වක්‍ර ක්‍රමයේද? පොඩ්ඩක් මතක් කරගන්න. කාරක ප්‍රාග්ධනය ගලපන්නේ මොන ක්‍රමයේද? වක්‍ර ක්‍රමය. වක්‍ර ක්‍රමය. එහෙමනම් මේ දෙකේ ආ කොටසට මොකක්ද දෙන්න ඕනේ? විශේෂ පත්‍රයක් දීලා තියෙනවා නේද? ආදායම් ප්‍රකාශනයේ කොටසක් දීලා තියෙනවා. පොඩ්ඩක් කල්පනා කරන්න. මොනවද ගන්න ඕනේ අපිට? අවසන් වර්ෂයේ සඳහා සීමා සහිත වීතියේදී මුදල් ප්‍රවාහ ප්‍රකාශය ඇතුළත් කර යුතු ආකාරයට කාරක ප්‍රාග්ධනය වෙනස් වීම ගණනය කරන්න කියලා කියනවා. ඉතින් බලන්න කාරක ප්‍රාග්ධනයට දැන් මොනවද ගන්න කියලා. ඉදිරියට තියෙන විශේෂ පත්‍රයට අනුව මොනවද අපිට ගන්නේ? අපි කතා කරපු දේවල් වලින් මොනවද තියෙන්නේ විශේෂ පත්‍රය? තොගය ඔව්. වෙළඳ ණය ගැතියෝ සහ ණය හිමියෝ ඉන්නවා නේද? ඊළඟට තොගය ගත්තොත් අපි හදන්නේ මේ මොන අවුරුද්දද 2018 අවුරුද්දට තමයි අපි මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හදන්නේ. තොගයට මොකද වෙලා? 43000ක් තිබ්බ එක 58000ක් වෙලා. මොකද වෙලා? වැඩි වෙලා. තොගය වැඩි වෙලා. කොච්චරකින් වැඩි වෙලා තියෙනවද? ඒ 15000කින් වැඩි වෙලා නේද? ඔව්. 15000කින් තොගය වැඩි වෙලා. ඒක මුදල් මේවා පැත්තෙන් ගත්තොත් මුදල් ලැබීමක්ද මුදල් ගෙවීමක්ද? තොගේ වැඩි වෙන්නේ කොහොමද? මුදල් ගෙවීමක් වැඩි වෙනවා. sorry මොකද තොගේ වැඩි වෙන්නේ? මුදල් ගෙවීමක් වෙනවා. මුදල් ගෙවීමක් පොඩ්ඩක් අද ඇහෙනවා අපි පැත්තේ පාරක් හදනවා. sorry ගෙවීම. සබ්ජෙක්ට් කියන නිසා පොඩ්ඩක් අයියෙන් කියන්න. මුදල් ගෙවීම. ඒ තොගේ වැඩි වෙන්න පුළුවන් කොහොමද? තොගේ වැඩි වෙන්න පුළුවන් ඒ ක්‍රමය තමයි අපි භාණ්ඩ වැඩියෙන් මිලදී ගත්තොත් නේද? ඒතර භාණ්ඩ මිලදී ගන්නවා කියන්නේ මුදල් ව්‍යාපාරයෙන් පිටතට ගලා යෑමක් නේද? එහෙනම් තොගේ වැඩි වීම ඍණ මුදල් ප්‍රවාහයද ධන මුදල් ප්‍රවාහයද? වෙන මුදල් ප්‍රවාහය ඍණ මුදල් ප්‍රවාහයක්. එහෙනම් අපිට ලියන්න ඕනේ එක්සෑම් එකේදී සෙල් එකට ගියොත් අපි ආයෙත් ලියන්න තියෙන්නේ තොගේ කියලා ලියලා ස්ටොක්ස්. ඔකට සිංහල ලියන්න මම ස්ටොක්ස් කියලා ලියුවේ මට සිංහල ටයිපින් බැරි නිසා තොගේ වැඩි වීම අපිට ඒතර ඍණ 15000ක මුදල් ප්‍රවාහයක් වෙනවා. එච්චරයි ලියන්න තියෙන්නේ. ඊළඟට අපි ණය ගැතිය ගත්තොත් ණය ගැතිය අඩු වෙලා තියෙන්නේ. ණය ගැතිය අඩු වෙන්න පුළුවන් කොහොමද? ඒ කියන්නේ ඒ කට්ටිය මුදල් දීලා තියෙනවා. කියන්නේ ඒ කට්ටිය දින ඒ කට්ටිය අපිට සල්ලි දුන්නොත් තමයි ණය ගැතිය ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ. එහෙනම් ඒක මුදල් ලැබීමක්ද මුදල් ගෙවීමක්ද? ධන මුදල් ලැබීම. ධන මුදල් ප්‍රවාහය. ධන මුදල් ප්‍රවාහයක් වෙනද කොච්චරක් තියෙනවද? කොච්චරකින් අඩු වෙලාද? 87000 ගත්තොත් 7000කින් අඩු වෙලා නේද? 7000කින් අඩු වෙලා ඒ කියන්නේ නම් ඩෙටර්ස් ගත්තොත් එතන ගැතිය ගත්තොත් එතන ධන 7000ක මුදල් ප්‍රවාහයක් තියෙනවා. ඊට අමතරව තව තියෙනවා කාරක ප්‍රාග්ධනී ණය හිමියෝ නේද? ක්‍රෙඩිටර්ස්. ණය හිමියෝ කොච්චරක් ඉන්නවද? කොහෙද තියෙන ණය හිමියන්? ණය හිමියෝ ඇති වෙන්නේ කොහොමද?
අපි ණය බඩු ගත්තාම ණය හිමි එතකොට අපි ගෙවලා තියෙන්නේ ණය හිමි අඩු කරගන්න. වෙලා තියෙන මොකද බලුවොත් 2017 2018 ගත්තොත් 35000ක් වෙච්ච ණය හිමිව 53000ක් වෙලා නේද? ඒතර ඒක කියන්නේ මොකද? ණය හිමි වැඩි වෙන්නේ කොහොමද? ඒක නේද මේ මුදල් බාන්න ණයට ගත්තා. ණයට කරනවා කියන්නේ අපේ සල්ලි යනවාද ව්‍යාපාරයේ විදිහට නැත්නම් ඉතුරු වෙනවා. ඉතුරු වෙනවා. ඉතුරු වෙනවා නේද? ණය හිමි වැඩි වෙනවා කියන්නේ අපි සල්ලි පාවිච්චි කරන්නේ නැතුව තමයි බඩු අරන් තියෙන්නේ නේද? ඒතර ඒක ධන මුදල් ප්‍රවාහයද ඍණ මුදල් ප්‍රවාහයද? ධන මුදල් ප්‍රවාහය. ධන මුදල් ප්‍රවාහය. ඒක පැහැදිලි නේද? ණය හිමි වැඩි වෙනවා කියන්නේ අපි සල්ලි ගෙවන්නේ නැහැ භාණ්ඩ මිලදී ගන්න. සල්ලි ගෙවන්නේ නැතුව තමයි භාණ්ඩ මිලදී ගන්න. මුදල් ප්‍රවාහය පැත්තෙන් ගත්තොත් ඒක ධන මුදල් ප්‍රවාහයක් වෙනවා. ණය හිමි වැඩි වෙනවා. ණය හිමි කොච්චර වැඩි වෙලා තියෙනවද? 18000 නේ. ඒක එහෙනම් 18000 වැඩි වෙලා තියෙනවා. මේ ඔක්කොගේම එකතුව තමයි කාරක ප්‍රාග්ධනයේ මුළු දෙල තියෙන්නේ නේද? ඔක්කොම ගත්තොත් ධන 10000ක මුදල් ප්‍රවාහයක් වෙනවා කාරක ප්‍රාග්ධනය. පැහැදිලිද? අද වැඩි පැහැදිලිද? මේක තමයි එක්සෑම් එකේ බලාපොරොත්තු වෙච්ච උත්තර. පැහැදිලි නේද? ඔව් සර්. මේ වගේ ගණන් අනිවාර්යෙන් ඔකට කවුන්ටින් වල හදලා තියෙන්නේ නේද? හැමෝම මට වඩා දැනගන්න ඕනේ මේක. මේ කවුන්ටින් ඉගෙන ගත්තේ 2000 අන්තිමට කවුන්ටින් ඉගෙන ගත්තේ 2010 විතර. සෑහෙන කාලයක් හැමෝම මට වඩා කවුන්ටින් දැනගන්න නේද? හරි. ඒතර පැහැදිලිද කාරක ප්‍රාග්ධනයේ ගලපනයේදී මුදල් ප්‍රවාහ ප්‍රකාශන එක? ඒතර මේ වගේ දෙයක් ආයි අහන්න පුළුවන් නේද? තා පොඩ්ඩක් බලන්න. ඒකට ලකුණු 15ක් ලේසියෙම ලකුණු 5ක් ගන්න පුළුවන් නේද? පළවෙනි ප්‍රශ්නේ අහලා තිබ්බේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ අඩංගු මූලාශ්‍ර 3. එම ලේසි මෙහෙයුම් කටයුතු, ආයෝජන කටයුතු සහ මූල්‍ය කටයුතු. ඊළඟට ඒ කාරක ප්‍රාග්ධනය කොහොමද ගලපන්නේ කියලා. එච්චරයි. මේකට ලකුණු 5යි. එහෙනම් එක්සෑම් අමාරු නෑ. හරි. එහෙනම් මේක පොඩ්ඩක් කියවන්න බලන්න. මේ ගාන පොඩ්ඩක් මේ ගාන දීලා තිනවා. ආදායම් ප්‍රකාශනයක් දීලා තියෙනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියන්නේ ශේෂපත්‍රය කියන එකට මම ඉස්සෙල්ලා කිව්වා දැන් අපි ශේෂපත්‍රය කියලා කියන්නේ නේ දැන් අපි ඒකට කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා ආදායම් ප්‍රකාශනයක් තියෙනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් දීලා තියෙනවා අහන්නේ පොදු ප්‍රමාණ ආදායම් ප්‍රකාශනය හදන්න කියලා. ඒතර පොදු ප්‍රමාණ විශ්ලේෂණයක් කරද්දී අපි ඉගෙන ගත්තා පොදු ප්‍රමාණ විශ්ලේෂණ කීයක් තියෙනවද? ප්‍රධාන වශයෙන් දෙකක්. තිරස් සහ සිරස් විශ්ලේෂණය කියලා කොටස් දෙකක් තියෙනවා. මෙතන අපි අවුරුදු කීයක තොරතුරු දීලා තියෙනවද? අවුරුදු දෙකක්. අවුරුදු දෙකක්ද එක අවුරුද්දද? එක අවුරුද්ද. 2017 තොරතුරු විතරයි නේද දීලා තියෙන්නේ? ඔව්. එහෙනම් එක අවුරුද්දක තොරතුරු තිබ්බොත් එක විශ්ලේෂණයක් කරන්න බෑ. මොකද්ද කරන්න බැරි විශ්ලේෂණ? වක්‍ර. තිරස් විශ්ලේෂණය නේද? තිරස් විශ්ලේෂණය කරන්න අවුරුදු කීපයක තොරතුරු තියෙනවා. මෙතන තිරස් විශ්ලේෂණයක් කරන්න බෑ. එහෙනම් අපිට කරන්න පුළුවන් එකම දේ මොකක්ද? සිරස් එක. තිරස් විශ්ලේෂණය නේද? එහෙනම් අපිට මෙතනදී කරන්න පුළුවන් එකම දේ තමයි පොදු ප්‍රමාණ ආදායම් ප්‍රකාශනයක් සකසන්න කිව්වොත් අපිට කරන්න පුළුවන් වෙන්නේ සිරස් පොදු ප්‍රමාණ ආදායම් ප්‍රකාශනයක් තමයි හදන්න වෙන්නේ. ඒ වගේ මේ වගේ ගාණක් දුන්නොත් ඉස්සෙල්ලා මේ දීලා තියෙන තොරතුරු ලියා ගන්න. ඒක තමයි පළවෙනි දේ. ආදායම් ප්‍රකාශනයේ තියෙන දේවල් ඉස්සෙල්ලා ලියා ගන්න. මොකද ඉස්සෙල්ලාම දීලා තියවටුන on DCL ලියන්නේ මට සිංහල ටයිපින් බැරි නිසා ඒක ඔකට සිංහල ලියන්න. ඉස්සෙල්ලා ආදායම් ප්‍රකාශන දීලා තියෙන තොරතුරු අපි ලියා ගමු. දැන් දීලා තියෙනවා cost of operations දීලා තියෙනවා. ඒකට depreciations දීලා තියෙනවා. interest දීලා තියෙනවා. tax තියෙනවා. net profit එක තියෙනවා. සුද්ධ ලාභය දීලා තියෙනවා නේ. මේ ටික තිබ්බම ඇති. පිළිවෙටම තියෙනවා 82200ක්. cost of operations තියෙනවා 73100ක්. 73100යි.
ෂෙවීන් 1300යි. පොලිටින 1600ක්. ඊළඟට බදු තියෙනවා 2800. ඔයාලට Excel sheet එක පේනව නේද? Excel sheet එක පේනවද? පේනවා සර්. net profit එක ඇති 3800 එක නේ. ඉස්සෙල්ලා මේ ටික ලියා ගන්න බලන්න. එතකොට සිරස් විශ්ලේෂණයේදී කරන්න ඕනේ ආදායම් ප්‍රකාශනයේ පැත්තෙන් ගත්තොත් විකුණුම් වලට සාපේක්ෂව අනිකුත් අගයන් කීයක්ද කියලා තමයි බලන්න ඕනේ. ඒක තියාගන්න. සිරස් විශ්ලේෂණය ආදායම් ප්‍රකාශනයකින් කරනවා නම් කරන්න තියෙන්නේ විකුණුම් වලට සාපේක්ෂව අනිකුත් අගයන් කීයද කියලා බලන්න. එතෙන්දී අපි හිතමු විකුණුම් 100යි කියලා. විකුණුම් 100ක් වෙන්නේ කොහොමද කරන්න පුළුවන්? මේ අගය 2200 2200 බෙදුවොත් දෙනවා එකයි ප්‍රතිශතයක් කියලා ගත්තොත් 100%. එහෙනම් විකුණුම් 100 නම් අනිකුත් අගයන් කීයද කියලා බලන්න ඕනේ. එහෙනම් මෙහෙයුම් පිරිවැය කීයද කියලා බලන්නේ කොහොමද? විකුණුම් වලට සාපේක්ෂව මෙහෙයුම් පිරිවැය කීයද කියලා බලන්නේ කොහොමද? මොකද අපි කරන්නේ? විකුණුම් වලට සාපේක්ෂව මෙහෙයුම් පිරිවැය කොච්චරද කියලා බලන්න මොකද කරන්නේ? මෙහෙයුම් පිරිවැය විකුණුම් වලින් බෙදනවා. ඔව්. ඉතර ගන්න මෙහෙයුම් පිරිවැය බෙදන්න ඕනේ. 83100 බෙදන්න ඕනේ 82200. දැන් මම ප්‍රතිශත ලකුණක් කියලා ගත්තොත් 189. දශම ස්ථාන දෙකකට හදමු. මේ උත්තරය මොකටම ආවද? ඔව් සර් මේක එතකොට දැන් ඍණ ලකුණු ධන ලකුණු ඕක හදද්දී අපි ඒක ඒ විදිහට කියන්නේ ඍණ නිසා ඍණම තියන්න ඕනද මේ ප්‍රතිශත ඒ කියන්නේ අර ගාන උත්තරේදී? ඔව් ඍණ තියෙන එක හොඳයි. ඍණ තියන්න. ඍණ තිබ්බ නැහැ කියලා වැරදි නෑ නමුත් ඍණ තියන්න. ඔව්. ඊළඟට ෂේ ගත්තොත් ෂේ කොච්චරද බලන්න මොකද කරන්නේ? අර වගේම ඍණ 1300 බෙදන්න ඕනේ 82200 නේද? විකුණුම් වලට සාපේක්ෂව ෂේ කොච්චරද? විකුණුම් වලට සාපේක්ෂව ගත්තොත් ෂේ තියෙනවා 1.58. ඒ වගේම පොලිය ගත්තොත් ආයෙත් 1600 බෙදන්න ඕනේ 82200 ප්‍රතිශතයක් ගත්තොත් 1.95යි දැන් ටැක්ස් ගත්තොත් 2800 බෙදීම 82200 103.41යි ප්‍රොෆිට් එක ගත්තොත් 3400 බෙදීම 82200 4.1යි පැහැදිලිද? මේකට තමයි සිරස් පොදු ප්‍රමාණ විශ්ලේෂණය කියලා කියන්නේ ආදායම් ප්‍රකාශනය පැත්තේ. පැහැදිලිද? තේරුණාද? තේරුණ නැති කවුරු හරි ඉන්නවද? තේරුණේ නැද මට? ඔව් සර්. ඔව් සර් තේරුණා. තේරෙති. මේක හැදුවොත් ලකුණු 5යි නේද? අමාරුද? අමාරු නෑ නේද? එතකොට මේ net profit එක ආව 104.14 මේකේ තේරුම මොකද? මොකද මේ 4.14 කියන එකේ තේරුම? මොකක්ද? මොකද සරලව ගත්තොත් මේ 4.14 කියන එකේ තේරුම. ඒ වසරේ විකුණුම් වලට සාපේක්ෂව
ඔව් නේ හැටින් කිව්වොත් අපි රුපියල් 100ක් වටින දෙයක් විකුණුවොත් අපිට කොච්චරක ලාභයක් තියෙනවද? ලාභ රුපියල් 4ක වගේ ලාභයක් තියෙනවා නේද? ඒක තමයි මේකෙන් කියන්නේ. රුපියල් 100ක් වටින දෙයක් විකුණුවොත් අපි රුපියල් 4ක ලාභයක් තියෙනවා. ඒතර ඒක තමයි සරලව ගත්තොත් මේකේ තේරුම. ඒ වගේම අපි රුපියල් 100ක් වටින දෙයක් විකුණුවොත් ඒකෙන් 100ට 1.9 රුපියල් 1.95ක්ම තියෙන පොලිය. වියදමක් හැටියට ගත්තොත් රුපියල් 1.95ක වියදමක් තියෙන රුපියල් 100ක් ඇතුලේ. ඒකයි කියන්නේ. හරි. ඊළඟට අපි දැන් මේ කතා කරේ සිරස් විශ්ලේෂණය ආදායම් ප්‍රකාශනය පැත්තේ. මේක මම ශේෂ පත්‍රයෙන් කරන්න කිව්වොත් කොහොමද කරන්නේ? එතකොට ශේෂ පත්‍රයෙන් කොහොමද කරන්නේ කියන්නේ? balance sheet එක පැත්ත. ඒක කොහොමද කරන්නේ? දැන් අපි ආයෙ ප්‍රශ්නට ගියොත් මේ සැරේ එක්සෑම් එකේ අහන්න පුළුවන් ආදායම් ප්‍රකාශනය පැත්තෙන් නේද? නේද? මේවත් අහන්න පුළුවන් නේද? එවනම් ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? ශේෂ පත්‍රයේ තියෙන දේවල් ඉස්සෙල්ලා වගේම අපි ලියා ගන්න ඕනේ. ශේෂ පත්‍රය ගත්තොත් කොටස් දෙකයි නේද? මේ පැත්තේ තියෙනවා වත්කම්, මේ පැත්තේ තියෙනවා වත්කම් සහ නිකම් නේද? මේ වත්කම් ටික මේ පැත්තේ ලියා ගමු. assets තියෙනවා. වත්කම් ගත්තොත් මොනවද තියෙන්නේ? තාන්ටනව ස්ටාර් වත්කම් තියෙනවා, fixed assets තියෙනවා. ඔකට සිංහලෙන් ලියන්න. මම සිංහල ටයිප් කරන බැරි නිසා ලියන්නේ. ඊළඟට ඔගේ තියෙනවා stocks තියෙනවා. ලැබිය යුතු මුදල් කියන්නේ debtors නැත්නම් ණය ලැබිය යුතු මුදල් කියන්නේ cash තියෙනවා. මේ තමයි වත්කම් පැත්තේ තියෙන දේවල් නේද? ඊළඟට මේ පැත්තේ ගත්තොත් තොස්පත්‍යක් නේද? මේ ඉරක් තියෙනවා නේද? තොස්පත්‍යක් මේ පැත්තේ ගත්තොත් හිමිකම ඇති නේද? හිමිකම තියෙන පිටි කියන හිමිකම පිටි තියෙනවා. ඊළඟට ගන්නවා ස්කන්ධය කියන පිටි වලට 22500ක් තියෙනවා. පිටි තියෙනවා 20500ක්. අතරව තව තියෙනවා අපේ ගෙවිය යුතු මුදල් කියන්නේ නයිනියෝ ක්‍රෙඩිටර්ස් ලා ඉන්නවා. අන්දාස් 500ක්. ඊළඟට ණය තියෙනවා 13000. වත්කම් ගත්තොත් ස්ටාර් වත්කම් තියෙන 24400ක්. ඔබේ ගත්තොත් තියෙනවා 1600ක්. ණය ගැතියෝ ගත්තොත් 6400යි. ඇති මුදල් ගත්තොත් 1400ක් තියෙනවා. balance sheet එක ගත්තොත් පොදේන දෙපැත්තම සමාන වෙන්න ඕනේ. මේ පැත්ත එකතු ගත්තොත් ඉස්සෙක් 1000ක් තියෙනවා මේ පැත්ත එකතු 1000ක් තියෙන්නේ. අපේ balance sheet එක දැස්නේ. මේ තොරතුරු ලියාගත්තද? හැමෝම
ඔයා ලියාගත්තද? ඔව් සර්. ඉස්සලාම් කරන් තියෙන දීලා තියෙන තොරතුරු මේ විදිහට ලියා ගන්න. ඉතින් අපි දැන් මොනවද කරන්නේ? සිරස් විශ්ලේෂණ තිරස් විශ්ලේෂණ. දැන් මොකද කරන්නේ? අපිට තිරස් විශ්ලේෂණයක් කරන්න පුළුවන්? බෑ. බෑ. අපිට තිරස් විශ්ලේෂණයක් කරන්න බෑ. ඒ කවුරුත් එක කරක් තොරතුරු දීලා තියෙන නිසා නේද? තිරස් විශ්ලේෂණයක් කරන්න ඕනොත් අපිට අවුරුදු කීපයක තොරතුරු දෙන්න ඕන. ඒත් අපිට තිරස් විශ්ලේෂණයක් කරන්න බෑ. එවනම් අපි බලමු එහෙනම් තිරස් විශ්ලේෂණයේදී අපිට දැන් මෙතනදී කරන්න පුළුවන් තිරස් විශ්ලේෂණයක් විතරයි. තිරස් විශ්ලේෂණයේදී කරන්නේ වත්කම් පැත්ත ගත්තොත් එතනදී බලන්නේ මුළු වත්කම් වලට සාපේක්ෂව අනිකුත් ඒවා කොච්චරක්ද කියලා බලන්න. නැතිදීන් ගත්තොත් මුළු වත්කම් 100 නම් අනිකුත් ඒවා කොච්චරක්ද කියලා බලන එක තමයි මෙතනින් කරන්නේ. දැන් ඒකට අපි හිතමු 41000 බෙදීම 41000 කියන්නේ මුළු වත්කම්. මුළු වත්කම් වල ප්‍රතිශතය 100% නම් අනිකුත් ඒවා කොච්චරක්ද කියලා බලන්න. එහෙනම් ස්ථාර වත්කම් කොච්චරක්ද කියලා බලන්නේ කොහොමද? කොහොමද බලන්නේ? ස්ථාර වත්කම් කොච්චරක්ද කියලා බලන්නේ කොහොමද? මොකද කරන්නේ? මොකද කරන්නේ? එහෙනවද? මොනවද කරන්නේ? හරි පොඩි දෙයක් ගන්න මොකද ගන්නද? 24400 බෙදන්න ඕනේ මුළු වත්කම් වල. එහෙනම් 100ට ගත්තොත් 59.5 එකක් තියෙනවා නේද? ඒ වගේම ස්ටොක්ස් ගත්තොත් 8600 බෙදීම 31000යි. ඊළඟට ඩෙටර්ස්ලා ගත්තොත් 6400 බෙදීම 41000යි. කැෂ් ගත්තොත් 1600 බෙදීම 41000යි. මේ ඔක්කොම ප්‍රතිශතයක් එල්ල බැලුවොත් දශම ස්ථාන දෙකකට කියන්න. අර මේකට තමයි සිරස් විශ්ලේෂණය කියලා කියන්නේ වත්කම් පැත්ත. පැහැදිලිද? පැහැදිලිද? ඔව්. එතකොට ස්ථාර වත්කම් වලට ආව 59.5 එකක් කියන. මේක තේරුම මොකක්ද? මොකක්ද තේරුම? මුළු වත්කම් වලින් 59.51ක් ස්ථාවර වත්කම්. මුළු වත්කම් වලින් 60%ක් විතරම තියෙන්නේ ස්ථාර වත්කම් නේද? ඒක තමයි ඒකේ තේරුම. එහෙනම් හිමිකම් සහ වත්කම් පැත්තක හදන්නේ කොහොමද? මේ විදිහටම තමයි. කොහොමද? මුළු එක 41000 අනිකුත් ඒවා එකට සාපේක්ෂව කොච්චරක්ද කියලා බලන එක තමයි මෙතන ඉන්නේ කරන්නේ. ආයෙත් මොකද කරන්නේ? 22500 බෙදනවා 41000ෙන්. ඊට 13000 බෙදනවා 41000ෙන්. 55000 බෙදනවා 41000. මේ ප්‍රශ්නය කරලා බලුවොත් මේකට තමයි හිමිකම් සහ වත්කම් පැත්තෙන් සිරස් විශ්ලේෂණ. මේක තමයි ශේෂ පත්‍රයක් සම්බන්ධයෙන් කරන්න පුළුවන් සිරස් විශ්ලේෂණය. පැහැදිලිද? අමාරුද? අමාරුද ලේසිද? පැහැදිලිද? තේරුණාද? තේරුණා සර්. එතකොට මේ හිමිකම සහ වත්කම් පැත්තෙන් ගත්තොත් 54.88 කියන එකේ තේරුම. මොකක්ද ඒකේ තේරුම? වගකීම් පියවන්න පුළුවන් තරම් වත්කම් තියෙන. නැත්නම් කිව්වොත් මේ ව්‍යාපාරයේ ප්‍රාග්ධනයෙන් 55%ක්ම ගෙනල්ලා දෙන්නොත් අයිතිකරුවන් නේද? මේ ව්‍යාපාරයේ ප්‍රාග්ධනයෙන් 55% අයිතිකරුවන් ඉතුරු 45 තමයි ණයකරුවන් ගෙනල්ලා දෙන්නේ. මේ ව්‍යාපාරයේ මතකද අපි weighted average cost of capital වල weight එකක් කිව්වා. අයිතිකරුවන්ගේ කොටස කොච්චරද ණයකරුවන්ගේ කොටස කොච්චරද? ඒකම නේ මේ තියෙන්නේ. එහෙම නේද? මේ 55 කියන්නේ weight එක නේද? අයිතිකරුවන්ගේ බර තැබුවා කියන්නේ නේද? වගේම 31 කියන්නේ ණයකරුවන්ගේ බර තැබුවා කියන්නේ නේද? අපි එහෙම කිව්ව මතකද? මතකද නේද? බර තැබු ප්‍රාග්ධන පිරිවේ හිව මතකද කේසොත්?
ඔව් සර්. ඒකම තමයි මේ තියෙන්නේ ශේෂ පත්‍රය පැත්තෙන් ගන්න. ඒතර මේ ව්‍යාපාරය ගත්තොත් ලාභදායීත්වය ගැන මොකක්ද කියන්න පුළුවන්? අඩු ව්‍යාපාරයද වැඩි ව්‍යාපාරයද? කල්පනා කරලා කියන්න බලන්න. මේ කරව පොදු ප්‍රමාණ විශ්ලේෂණය දිහා බලලා කියන්න බලන්න මේ ව්‍යාපාරය ලාභදායීත්වයෙන් වැඩි ව්‍යාපාරයද අඩු ව්‍යාපාරයක්ද කියලා. ඒතර ඒකට තමයි ඒ වගේ විශ්ලේෂණයක් කිරීම තමයි මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය කියලා කියන්නේ. ඒතර එක්සෑම් එකට බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දේවල්. විතර මේ විශ්ලේෂණ දිහා බලලා කියන්න බලන්න මේක ලාභදායීත්වයෙන් වැඩි ව්‍යාපාරයක්ද අඩු ව්‍යාපාරයක්ද? පොඩ්ඩක් කල්පනා කරන්න බලන්න. ලාභදායකයෙන් වැඩි ව්‍යාපාරයක්. ආවමනක් තියෙනවද? ලාභදායීත්වයෙන් වැඩි ව්‍යාපාරය. හේතුව අයිතිකරුවන්ගේ ප්‍රාර්ථනය වැඩි ණය ප්‍රාර්ථනයට වඩා. එතන ඉන්න කී දෙනෙක් පළවෙනි දවසේ හිටපුවා ඉන්නවද? ක්ලාස් එකේ. අපි කිව්වා ව්‍යාපාරික ප්‍රාර්ථනා රැස් කරන පුළුවන් මාර්ග දෙකයි. අයිතිකරුවන්ගේ ප්‍රාර්ථනය සහ ණය ප්‍රාර්ථනය කියන්නේ. දෙකෙන් අපි කිව්වා වැඩිම පිරිවැයක් සහිත මාර්ගය මොකක්ද කියලාද කිව්වා. අයිතිකරුවන්ගේ ප්‍රාර්ථනය. අයිතිකරුවන්ගේ ප්‍රාර්ථනය නේද? ණය ප්‍රාර්ථනයේ පිරිවැය ගැන මොකක්ද කියන්නේ? බදුවලින් අඩු කරගන්න. අඩුවේ නේද? ඔව්. ණයකරුවන්ගේ පිරිවැය අඩුවේ නේද? අයිතිකරුවන්ගේ ප්‍රාර්ථනයට වඩා. ඔව් සර්. නේද? ඒත් අපි අයිතිකරුවන්ට කියන්නේ ලාභාංශ. ලාභය වැඩි නම් අපිට වැඩිපුර ලාභාංශ ගන්න තියෙනවා. ඒ නිසා ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් අයිතිකරුවන්ගේ ප්‍රාර්ථනය වැඩි නේද? පිරිවැය වැඩි. අපි ණයකරුවන්ට මොනවද කියන්නේ? පොලි නේද? පොලි කියන එක නිශ්චිතද වෙනස් වෙනවද? සාමාන්‍ය ව්‍යාපාරයක් ගන්න නිශ්චිත පොලියක්ද වෙනස් වෙන පොලියක්ද? නිශ්චිතයි. නිශ්චිතයි නේද? ලාභය වැඩි වුණා කියලා අපි පොලි ගෙවන පොලි ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. ඒ වගේම පොලි කියන එක අපි බදු වලින් අඩු කරගන්න පුළුවන් නේද? එහෙම නේද? අපි මතක ඇති කේසරේ බරතව ප්‍රාන්දන පිළිවෙලදී 1 - t කියලා එක කැලලක් එකතු කරලා සමීකරණ. පොලි ගෙවත්. මතකද? මතකයි නේද? ඔව් සර්. එහෙනම් අඩු පිළිවෙලක් තියෙන මොකේද? ණය ප්‍රාග්ධනයේ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය. ණය ප්‍රාර්ථනය. ණය ප්‍රාග්ධනයේ නේද අඩු පිළිවෙලක් තියෙන. එහෙනම් ලාභදායීත්වයේ මේ ව්‍යාපාරේ මොකද වෙන්නේ? අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය වැඩි. එහෙනම් ලාභදායීත්වය අඩු. අඩු වෙන්න ඕනද වැඩි වෙන්න ඕනද? අඩු වෙනවා. අඩු වෙන්න ඕන. පැහැදිලි නේද? අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය වැඩි කියන්නේ මේ ව්‍යාපාරයේ ප්‍රාග්ධන පිළිවෙල වැඩි. එතකොට මේ ව්‍යාපාරයේ ලාභදායීත්වය අඩු වෙන්න. අනිකුත් ව්‍යාපාරවලට සාපේක්ෂව. පැහැදිලිද? ඒ වගේ විශ්ලේෂණය කරන්න පුළුවන් වෙනවා. අපි කතා කරපු දේවල් නේද? අපි කතා කරා අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය සහ ණය ප්‍රාග්ධනය වැඩි පිළිවෙලක් තියෙන්නේ මොකේද? ඒක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන. මේ විශේෂ පත්‍රය ගත්තොත් අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය වැඩි. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය වැඩි කියන අනිවාර්යයෙන්ම මේ ව්‍යාපාරයේ ප්‍රාග්ධනයේ පැත්තෙන් පිළිවෙල වැඩි. ඒ නිසා මේ ව්‍යාපාරයේ ලාභදායීත්වය අඩු වෙනවා. වෙනත් ව්‍යාපාරයකට සාපේක්ෂව නේද? එහෙම නේද? එහෙනම් මම කිව්ව දේ හරිද වැරදිද? හරිද වැරදිද? හරිද වැරදිද මං කිව්වේ? හරිද? හරි. පොඩ්ඩක් කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඒතර මේ තමයි සිරස් විශ්ලේෂණය. සිරස් විශ්ලේෂණයේ යටතේ අපි ආදායම් ප්‍රකාශනයක සිරස් විශ්ලේෂණය ඉගෙන ගත්තා. ඒ වගේම ශේෂ පත්‍රයේ සිරස් විශ්ලේෂණය ඉගෙන ගත්තා. මොනවාරි ගැටලු තියෙනවද? තේරුණාද? සර් දැන් මේ ව්‍යාපාරයක ලාභදායීත්වය බලද්දී අපිට ඒකෙන්ම විතරක් තීරණය කරන්න පුළුවන්ද මේ ලාභදායීත්වය ගැන? පුළුවන්. අපි ඉස්සරහට ඉගෙන ගන්නවා ලාභදායීත්වය ගැන බලන අනුපාත කීපයක්. ඒ අනුපාත දෙහාට ගියම තවදුරටත් ඔක තේරෙයි. ඉස්සරහට තියෙනවා ලාභදායීත්ව අනුපාත. ඒ මම එහෙම කිව්වේ කියලා එතනදිත් පැහැදිලි වෙයි ඔකට. හරි. तर මේ තමයි සිරස් විශ්ලේෂණය. ඊළඟට අපි ඉගෙන ගන්න තියෙනවා තිරස් විශ්ලේෂණය. तर තිරස් විශ්ලේෂණය සඳහා අපිට මොනවද දෙන්න ඕන? එක අවුරුද්දක විතරක් තොරතුරු දීලා පුළුවන්? අවුරුදු දෙක හරි තුනක් හරි වැඩි ගණක් වුණා. අවුරුද්දට වඩා වැඩි තොරතුරු තියෙන්න ඕනේ නේද? එහෙනම් ඒක අපි අර කියුට් එකේ ගණක් දීලා තියෙනවා නේද? ඉතින් මේක අනුව අපි බලමු කරන්න. ඉස්සෙල්ලා මේකේ තර වගේ තොරතුරු දීලා තියෙන ටික ඉස්සෙල්ලාම ලියා ගන්න ඕනේ.
ඔන්න ලේසියෙන්ම copy paste කරගත්තා. ඔකටිවත් මේ වගේ ලියා ගන්න පුළුවන් නේද? ඒතර අපි බලමු මේ අපිට දීලා තියෙන ශේෂ පත්‍රයක්. ශේෂ පත්‍රයේ වත්කම් පැත්ත තමයි දීලා තියෙන්නේ. හිමිකම් සහ වත්කම් පැත්ත දුන්නත් ඒ විදිහටම තමයි කරන්නේ. අපි හිතමු 2008 තමයි අපේ පදනම් වර්ෂය. ඒතර තිරස් විශ්ලේෂණය කරන්නේ එක් වර්ෂයකට සාපේක්ෂව අනිකුත් වර්ෂවල ගයන් කොච්චරද කියලා බලනවා. එතෙන්දී අපි එක වර්ෂයක් පදනම් කරගෙන තමයි අනිකුත් වර්ෂවල ගයන් හොයන්නේ. එතෙන්දී අපි හිතමු 2008 තමයි අපේ පදනම් වර්ෂය. එහෙනම් 2008 වර්ෂයේ තියෙන ඔක්කොම මොකද වෙන්න ඕන? හදන්න. 2008 වර්ෂයේ තියෙන ටික ඔක්කොම 100ක් වෙන්න ඕනේ නේද? 100ක් වෙන්න ඕන. අර ඉස්සලා වගේ තමයි නම් 2008 වර්ෂයේ තියෙන ටික ඔක්කොම 100ක් වෙන්න ඕන. දෙදා සට අවුරුදු තියෙන ඔක්කොම 100ක් වෙන්න ඕනේ නේද? මොකද කරන්න ඕනේ? අදාළගෙන් බෙදන්න තියෙන්නේ. අදාළගෙන් බෙදුවොත් තමයි මුලවත්කමුත් ඒ විදිහටම අදාළගෙන් බෙදන්න. ඒතර එනවා මේ අවුරුද්දේ ඔක්කොම ගියන් 100යි කියලා නේද? මේක තමයි අපේ පදනම් වර්ෂය. ඒතර පදනම් වර්ෂය කියන ටික ඔක්කොම 100යි. මේ ටික ලියාගත්තද? හරි මේ විනාඩියක් දෙන්න ලියා ගන්න. මගගේ copy paste කරන්න බෑනේ නේද වට? ඒ වගේම හිට රිවිෂන් පටන් ගන්නවා කියලා දන්නවද නෝ? මේ සර එක්සෑම් ලියන කී දෙනෙක් ඉන්නවද? ඔක්කොම ලාගේ ලියනවද නැත්නම් කී දෙනෙක් ලියනවද? කවද්ද එක්සෑම් තියෙන්නේ? 30 වෙනිදා. ठीक है हाँ වෙනද වගේ ස්කෝල වල තියෙන නැත්නම් වෙන කොහෙද තියෙන්නේ මේ මොනවාර කියලා දෙනවා එහෙම මොකද තියුනේ නෑ සර් තමයි. ඒත් එක්සෑම් වෙන එකක් තාම වෙලා නැද්ද නෑ සර්. ඉස්කෝලේ වල තමයි සර් තියෙන්නේ. තාම තැන කියලා නෑ නේද සාමාන්‍ය එක්සෑම් පටන් ගන්න ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් නේ මෙසරත් එහෙමද ඔව් සර්. ඔව් සර්. මාරු මේකෙන් තමයි ඉස්සර පටන් ගන්න නේද අමාරු නෑ මේක තමයි ලේසිම සබ්ජෙක්ට් එකක්. ඔය පාඩම් කරන දෙයක් නෑ ලොකුවට නේද ගණන් හදන්නේ. ඒ වගේම හැමදාම එක්සෑම් පේපර්ස් ගත්තොත් එක වගේ ගණන් ටිකක් කියලා. චුට්ට වෙනස් කළා හරි. එකම ප්‍රශ්නේ ආය අහන්න බෑ නේද? නිසා කරගන්න ඉලක්කම් එහෙට මෙහෙට කරලා එකම ප්‍රශ්නේ අහන්න. ඒ වගේම මම දන්න තරමට 2019 මාර්තු වලට එක්සෑම් තියන්න ලෑස්තිලා නේ. ඒ දවස්වල හද පේපර් එක තමයි ආයේ. ඒ පේපර් එක පිපරෑන එක්සෑම් එක නේ. ඒ දවස්වල හදපු පේපර් එක තමයි මේ දවස්වල ආයේ අහන්නේ මම දැනට. 2019 මාර්තුනේ 2020 මාර්තු. එක්සෑම් තියන්න තිබ්බේ එතන තියන්න බැරුවනේ නේද? 2020 එක්සෑම් තියන්න රිවිෂන් ක්ලාස් උත් තිබ්බා. රිවිෂන් ක්ලාස් උත් කියලා එක්සෑම් තියෙන සතිය තමයි කර්ෆියු දැම්මේ. ඒකෙන් තව හොඳ දෙයක් වුණා කටියට මොකද සිලබස් චේන්ජ් එක තව කාලේ ගියා 2021 විතර තමයි දැන් සිලබස් චේන්ජ් එක වෙන්නේ. 2022 තමයි සිලබස් චේන්ජ් එක වෙන්නේ. 2021 තමයි සිලබස් චේන්ජ් එක කරන්න කිව්වේ. ඒ වගේ මට ආරංචි විතර මේ සැරේ තමයි එක්සෑම් වැඩිම ප්‍රමාණයක් ලියන්නේ. 2020 මාර්තු එකක් තියෙනවා 2020 සැප්තැම්බර් එකක් තියෙනවා වැඩිම පිරිසක් එක්සෑම් ලියන අවුරුදු.
ඒ paper marking අපේ පැත්තට ආවම paper marking ටිකක් අමාරු වෙනවා. විනාඩියක් දෙන්න මේක ලියා ගන්න. ලියාගෙන ඉවරද? තව ලියනවා. ලියාගෙන ඉවරද? ඔව් සර්. එහෙමනම් 2009 මුදල් වල තිරස් විශ්ලේෂණය කරන්නේ කොහොමද? 2008 සාපේක්ෂව 2009 මුදල් වලට මොකද වෙලා තියෙන්නේ? කොහොමද වෙන්නේ? හරිම ලේසි මොකද කරන්නේ? 2009 වසරේ අගය මොකද කරන්න ඕන? 2008 අවුරුද්දේ අගයෙන් බෙදලා 100න් වැඩි කරන්න ඕනේ ප්‍රතිශතයක් කරලා බලන්න. කරා කරන්නේ 2009 අගය 2008 අගයෙන් බෙදන්න ඕනේ. හැමතිස්සෙම අදාළ අවුරුද්දේ අගය පදනම් වර්ෂය අගයෙන් තමයි බෙදන්න ඕනේ. මෙතනදී පදනම් වර්ෂය විගත 2008 නේද? ඒ නිසා හැමතිස්සෙම 2009 අගයන් පදනම් වර්ෂය නැත්නම් 2008 අගයන් වලින් බෙදලා 100න් වැඩි කරන්න තියෙනවා. ඒක තමයි ප්‍රතිශතයක් හැටියට බෙදලා තියෙන්නේ. ලකුණක් ගත්තොත් දැන් 100ක් තිබ්බ එක 101ක් වෙලා නේද? ඒ කියන්නේ 100ට එකකින් මුදල් කියන එක වර්ධනය වෙලා නේද? ඒක තව ගත්තොත් මොකද කරන්න ඕන? තවත් අර වගේ තමයි 2009 අවුරුද්දේ අගය බෙදන්න ඕනේ 2008 අවුරුද්දේ අගය. ඒක ප්‍රතිශතයක් හැටියට 100ට 103ක්. 103ක් කියන එක තේරුම තමයි 100ට 3කින් තොගේ කියන එක වර්ධනය වෙලා. ත්‍රිමාණගතය ගත්තත් එච්චරයි. 2009 අවුරුද්දේ අගය බෙදනවා 2008 අවුරුද්දේ අගය. එතකොට එනවා 102ක්. ඒ තොගේ 102කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම සුද්ධ උපකරණ සහ පිරියත ගත්ත 3640 බෙදෙනවා 3500. 104යි. කීර්ති නාමය ගත්තොත් ඒත් වර්ධනය වෙලා තියෙනවා 402 වෙනීම 400. 100.5 බිඳුවකින් වර්ධනය වෙලා මුළු වත්කම් ගත්තොත් 103.28ක් වෙලා එකෙන් 103.28කින් වර්ධනය වෙලා. පැහැදිලිද අපි හදපු විදිය? පැහැදිලිද? පැහැදිලිද? ඔව් සර්. හරි. ඒතර 2010 මුදල් කොහොමද වෙන්නේ? මොකද කරන්න ඕන? 2010 වසරේ අගයන් 2008 වසරේ අගයන් වලින් බෙදනවා. ඉස්සලා වගේමයි හැම තිස්සෙම බෙදන්න ඕනේ පදනම් වර්ෂයේ අගයන් වලින්. හැම තිස්සෙම බෙදන්න ඕනේ පදනම් වර්ෂයේ අගයන් වලින්. මට ලේසි එක්සෙල් ඉඳලා දැන් යන්න තියෙන්නේ. ඒතර 2011 මුදල් ගත්තොත් 2011 ගේ බෙදන්න 2008 අගයන්ගෙන්. එතකොට ඉස්සෙල්ලා දේම අදාළ අගය පදනම් වර්ෂයකින් බෙදන්න තියෙන්නේ. මේකත් 2012 ගත්තොත් 416 බෙදන්නේ 400. ඒකත් මෙන්න තියෙන්නේ. දස් 13 ගත්තත් ඒ විදිහමයි. පැහැදිලිද? මේකට තමයි තිරස් විශ්ලේෂණය කියලා කියන්නේ. ශේෂ පත්‍රය සම්බන්ධයෙන් තිරස් විශ්ලේෂණය කියලා කියන්නේ මේක. පැහැදිලිද? අමාරුද? ඔබට පුළුවන් නේද මේක කරන්න? පුළුවන්ද වෙයි? පුළුවන්. පුළුවන්. එතකොට ආදායම් ප්‍රකාශනය ගත්තත් මේ විදිහම තමයි හදන්නේ. කිසියම් අවුරුද්දක් පදනම් වර්ෂයේ හැටියට අරගෙන ඒ පදනම් වර්ෂය අගයෙන් බෙදන්න. අදාළ අවුරුද්දේ පදනම් වර්ෂය අගයෙන් බෙදන්න. ආදායම් ප්‍රකාශනය දුන්නත් මේ විදිහටම තමයි හදන්න තියෙන්නේ. වෙනසක් නැහැ. සාමාරු නැහැ නේද? සෝනම් ආදායම් ප්‍රකාශනයත් මේ විදිහටම හදන්න.
මේ විදිහට තමයි හදන්න තියෙන්නේ. අපි ඉගෙන ගත්තේ නම් සිරස් විශ්ලේෂණය සහ තිරස් විශ්ලේෂණය. මොනවාරි ප්‍රශ්න තියෙනවද? ඒක බොහෝ විට මේ සර එක්සෑම් එකේ තිරස් විශ්ලේෂණයක් එන්න පුළුවන් නේද? තිරස් විශ්ලේෂණයේ කවුරුද දෙක අහුව නිසා තිරස් විශ්ලේෂණයේ එන්න පුළුවන්. මම දන්නේ නැහැ මම පේපර් එක දැකලා නැහැ. සමහරට එන්න පුළුවන් නේද? බලමු. ඉස්සෙල්ලා බලා ගන්න පුළුවන් නේද පේපර්? ඒක විස්තර කිරීමක් කරන්න ඕනේ නැද්ද ඊට සිරස් විශ්ලේෂණය විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හුවත් විතරක් කියන්න. ඒතර මේක විස්තර කරනවා කියන්නේ ලොකු දෙයක් නෑ නේද? ඒක දැන් මුදල් ගත්තොත් පදනම් වාර්ෂික සාපේක්ෂව 5.1කින් වර්ධනය වෙලා නේද? ඒ වගේ දෙයක් තමයි කියන්න වෙන්නේ. එතකොට මේ සිරස් විශ්ලේෂණය සර් මේ පදනම් වර්ෂය තෝරාගද්දී සර් අපි තෝරගන්නේ මේ මුලින් තියෙන වර්ෂයද නැත්නම් ඒගොල්ලෝ කියලා තියෙන තිබ්බොත් බොහෝ විට එක්සෑම් එකේ කියනවා වර්ෂයක්. බොහෝ විට එක්සෑම් එකේ කියනවා කියලා නැත්නම් මුල් පළවෙනි අවුරුද්ද තමයි පදනම් වර්ෂයට ගන්න. එතෙන්ද ඕන ලියන්න. පාඩ 2000 පදනම් වර්ෂය ලෙස උපකල්පනය කරන ලදී කියලා ලියලා ගන්නවා. දීලා නැත්නම් බොහෝ විට ගානක වෙනම පදනම් වර්ෂය මොකක්ද කියලා. පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. එතකොට මේ ගානට අනුව වැඩිම වර්ධනය වෙලා තියෙන්නේ මොකක්ද? 2013යි 2008යි සංසන්දනය කරොත් වැඩි වශයෙන් වර්ධනය වෙලා තියෙන්නේ මොනවද? වැඩිම වර්ධනය වෙලා තියෙන්නේ. තොගයද ශුද්ධ පෙරියත සහ උපකරණ. ශුද්ධ පෙරියත සහ උපකරණ තමයි වැඩිම වර්ධනය වෙලා තියෙන්නේ. 21කින් වර්ධනය වෙලා තියෙනවා. ඒ තොග වැඩි වෙලා තියෙන්නේ 15කින් නේද? පේනදී තොග සහ ණය ගැතිව තමයි ඊළඟට වැඩියෙන් වැඩි වෙලා තියෙන්නේ. තොගයි ණය ගැතිව වැඩි වෙන එක හොඳයි නරකයි? ප්‍රශ්නයක් තොග සහ ණය ගැතිව වැඩි වීම හොඳයිද නරකයි? තොග වැඩි වෙනවා කියන එකේ තේරුම නරකයි. කවඩාවල තොග ඉතිරි වෙනවා කියන එක නේද? තොග ඉතිරි වෙනවා කියන්නේ සමහරට අපේ භාණ්ඩ විකිණෙන්නේ නැතුව වෙන්න පුළුවන් නේද? කවඩාවේ තොග රැඳෙනවා කියලා කියන්නේ තොග නාස්ති වෙන්න පුළුවන්, විනාශ වෙන්න පුළුවන්, යයි පරින්න පුළුවන් නේද? ඒ වගේ ප්‍රශ්න තියෙන පුළුවන්. ඒ වගේම කවඩාවේ තියා ගන්නවා කියන්නේ කවඩා ගාස්තු දරන්න වෙනවා නේද? විවිධ වියදම් ඇති වෙන්න පුළුවන් තොග වැඩි වීම නිසා. ඒක පොඩ්ඩක් විශ්ලේෂණය කරලා බලන්න. ඊළඟ ණයගැති වැඩි වුණොත් මොනවද වෙන්න පුළුවන් ප්‍රශ්න? මාර්ග පාන්දර වැඩි වෙන්න පුළුවන්. ඔව්. ණයගැති වැඩි වෙනවා කියන්නේ අපිට බොල් ණය උදාහරණයක් අතු වෙන්න පුළුවන් නේද? ඒ බොල් ණය වගේ වියදම් වැඩි වෙන්න පුළුවන්. අඩමාන ණය වෙන් කරන්න වෙනවා වැඩි වශයෙන් නේද? ඒ වගේ විවිධ වියදම් ඇති වෙන්න පුළුවන් ණයගැති වැඩි වීම නිසා. ඒක පොඩ්ඩක් බලන්න. එක්සෑම් එකේ විශ්ලේෂණය කරනවා කියලා ඒක තමයි බලන්න ඕනේ. තර සිරස් සහ තිරස් විශ්ලේෂණ සම්බන්ධයෙන් මේ ටික ඉගෙන ගත්තාම ඇති. ප්‍රශ්න නැත්නම් අපි ඊළඟට කොටසට යමු. වැදගත්ම කොටස තමයි මේ මූල්‍ය අනුපාත විශ්ලේෂණය. මේක තමයි එක්සෑම් එකේ ඊටාම වැදගත් කොටස. ඒතර මූල්‍ය අනුපාත ගිණුම් අගය කියන මූල්‍ය අනුපාතයක් ගන්න එක් අගයක් තවත් අගයකින් බෙදීමෙන් තමයි අනුපාතය අපි හොයන්නේ. ඒතර මේ අනුපාතය කියන එක අභ්‍යන්තර වෙන බාහිර පාර්ශ්වයක් භාවිත කරනවා. ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශ්වය ගත්තොත් කළමනාකරුවන් සහ සේවකයන් භාවිත කරනවා. බාහිර පාර්ශ්වයෙන් හිට ගත්තොත් පදිරින්දායින් මාධ්‍ය සැකම්කරුවන් බැංකු මහ ජනතාව ආයෝජකයන් මේ අනුපාත දිහා බලනවා. ඒ ආයෝජකයන් විශේෂයෙන් ගත්තොත් කිසියම් සමාගමක ආයෝජනය කරන්න කලින් මේ අනුපාත හදලා බලනවා. ඒ වගේම බැංකුවක් ගත්තොත් කිසියම් ආයතනයක ණය දෙන්න කලින් මේ අනුපාත හදලා බලනවා මේ ආයතනයේ ණය දීමේ හැකියාවක් තියෙනවද නැද්ද කියලා නේද? එවනේ ඔයගොල්ලෝ දැන් බැංකුවල වැඩ කරන අය මේ අනුපාත හදනවා නේද? කාට හරි ණයක් දෙන්න කලින් හදලා බලනවා නේද? ඔව් සර්. බලන්නේ. බලන්න. නේද? බාහිර පාර්ශ්වයට බැංකු බලනවා, මහ ජනතාවත් බලනවා. මේ අනුපාත බොහෝ අය භාවිතා කරනවා. ඊළඟ වැදගත්ම දේ තමයි මූල්‍ය අනුපාතයක් අපි ගණනය කරපු පමණින් අපිට අදහසක් දක්වන්න බැරි. උදාහරණයක් ඇටියට දැන් අපි ගත්තොත් මේ Excel එකට ආයෙ ගියොත් අපිට පේනවා මේ
මේ ව්‍යාපාරයේ තොගය 15%කින් වර්ධනය වෙලා තියෙනවා. මේක හොඳයිද නරකයිද කියලා එකපාරට කියන්න පුළුවන්. බැලුවට කියන්න පුළුවන්. මේකත් අනුපාතයක්. නේද? 115.93 කියන එකත් අනුපාතයක්. එකෙන් කියවෙන්නේ තොග 15.93කින් වර්ධනය වෙලා කියලා. මේක හොඳයිද නරකයිද කියලා කියන්න පුළුවන්. පුළුවන්. වාට කියන්න පුළුවන් මේක හොඳයිද නරකයිද කියලා. බෑ. බෑ. මේ වගේම තමයි අනුපාතයක් හැදූ පමණින්ම අපිට අදහසක් බෑ. අනුපාතයක් කියන්නේ කර්මාන්තයේ දත්ත එක්ක සංසන්දනය කරලා බලන්න පුළුවන්. උදාහරණයක් ඇටියට සම්පත් බැංකුවේ දත්ත අපිට සංසන්දනය කරන්න පුළුවන් බැංකු කර්මාන්තය. බැංකින් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන අනුපාතත් එක්ක නේද? ඒ වගේ අපිට අනුපාතයක් දැක්ක පමණින් අදහසක් දක්වන්න බෑ. අදහසක් දක්වනවා නම් අපි අනිවාර්යයෙන් මේක සංසන්දනය කරනවා. සංසන්දනය කරද්දී අතීත දත්ත භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් තරංකාරී ආයතනයේ දත්ත භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් කර්මාන්තයේ දත්ත භාවිතා කරන්න පුළුවන්. ඒ භාවිතා කරොත් තමයි අපිට අදහසක් දක්වන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? ඒ තමයි 2019 සැප්තැම්බර් අන්තිම තේ එක්සෑම් එක තේරෙන්නේ නැති අනුපාත ටික දීලා තියෙනවා. අවුරුදු 3ක අනුපාත දීලා තියෙනවා. අදාළ කර්මාන්තයේ අනුපාත දීලා තියෙනවා නේද? මොකද අපි කරන්නේ? එක්ක පසුගිය අවුරුදු එක්ක සංසන්දනය කරනවා. එහෙම නැත්නම් කර්මාන්තයේ දත්ත එක්ක සංසන්දනය කරනවා. ඒක තමයි මේ එක්සෑම් එකේ බලාපොරොත්තු වෙන්නේ. අනුපාත ටික දීලා තියෙනවා. මේ සංසන්දනය කරලා අපි අදහසක් පළ කරන්න ඕන. එන් බලාපොරොත්තු. ඒක ගන්න පස්සේ බලමු. ත්‍රිකයේ හඳ වර්ග පහක් තියෙනවා. ඒතර ගිණුම් කරන අනුපාත අපිට වර්ග පහකට බෙදන්න පුළුවන්. ඒකත් එක්සෑම් එකේ ඇහුවා. ගිණුම් කරන අනුපාත වර්ග මොනවද කියලා ඇහුවා. ඒකත් ලකුණු පහක ප්‍රශ්නයක්. ඒ වර්ග පහක පහ නම් කරන ලකුණු පහක් දුන්නා. ඒ වර්ග පහ තමයි ක්‍රියාකාරී අනුපාත, ප්‍රවශීලතා අනුපාත, ප්‍රගුණවත්කම් අනුපාත, ලාභදායීත්ව අනුපාත සහ වෙළඳපොළ අනුපාත හැටියට පහක් තියෙනවා. ඒතර වෙළඳපොළ අනුපාත දීලා නැහැ. ඒක පස්සේ කතා කරමු. ඒතර ප්‍රධාන වශයෙන් අපිට අනුපාත වර්ග පහක් තියෙනවා. ක්‍රියාකාරී අනුපාත, ප්‍රවශීලතා අනුපාත, ප්‍රගුණවත්කම් අනුපාත සහ ලාභදායීත්ව අනුපාත. ඉස්සෙල්ලාම අපි බලමු ක්‍රියාකාරී අනුපාත කියන්නේ මොනවද කියලා. ක්‍රියාකාරී අනුපාත වලින් පෙන්වන්න කරන්නේ ව්‍යාපාරයේ තියෙන වත්කම් කොච්චර කාර්යක්ෂමව යොදව ගන්නවද කියන එක තමයි ක්‍රියාකාරී අනුපාත වලින් පෙන්වන්න කරන්නේ. ඒ වත්කම් යොදවා ගැනීමේ කාර්යක්ෂමතාවය තමයි මේ අනුපාත වලින් පෙන්වන්න කරන්නේ. ඒතර ක්‍රියාකාරී අනුපාත යටතේ අපිට ප්‍රධාන වශයෙන් අනුපාත වර්ග 3ක් ඉගෙන ගන්න තියෙනවා. ඒ අනුපාත වර්ග 3 තමයි පළවෙනි අනුපාත වර්ගය තමයි තොග පිරිවැටුම් අනුපාතය. stock turnover ratio. තොග පිරිවැටුම් අනුපාතය. ඒතර තොග පිරිවැටුම් අනුපාතය හොයන්නේ විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය. මේක පොඩ්ඩක් මතක තියාගන්න වෙන එක්සෑම් එකට. මොකද අනුපාතය දෙන්නේ බොහෝ විට එක්සෑම් එකේදී. මේක චුට්ටක් කටපාඩම් කරගන්න වෙනවා. තොග පිරිවැටුම් අනුපාතය හොයන්නේ කොහොමද? විකුණුම් පිරිවැය බෙදන්න ඕනේ සාමාන්‍ය තොගය. විකුණුම් පිරිවැය කියන්නේ මොකක්ද? මොකක්ද විකුණුම් පිරිවැය කියන්නේ? විකුණුම් පිරිවැය හොයන්නේ කොහොමද? ආදායම් ප්‍රකාශනයේ මේක තියෙනවා. කොහොමද මේක හොයාගෙන තියෙන්නේ? ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය එන්නේ කොහොමද? ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා අවසාන තොගය අඩු කරන්න. ඔව්. විකුණුම් පිරිවැය හොයන්නේ ආරම්භක තොගයට එකතු කරලා අවසාන පිරිවැය. සාමාන්‍ය තොගය හොයන්නේ තොගයට අවසාන තොගය සහ අවසන් තොගයේ ශේෂපත්‍රයෙන් හොයාගන්න පුළුවන්. ආරම්භක තොගයයි අවසන් තොගය එකතු කරලා දෙකෙන් බෙදුවොත් සාමාන්‍ය තොගය. සමහර අවුරුදු වල එක් අවුරුද්දක තොරතුරු විතරයි දීලා තියෙන්නේ. ඒකට සාමාන්‍ය තොගය හොයන්නේ කොහොමද? සාමාන්‍ය තොගය හොයන අවුරුදු දෙකක තොරතුරු නැහැ නේද? 2010යි 2011යි අවුරුදු දෙකක 2011 සාමාන්‍ය තොගය හොයනවා නම් 2011 තොගයක් උනේ 2010 තොගයක් උනේ සාමාන්‍ය තොගය හොයන්නේ නේද?
එක අවුරුද්දක විතරක් දීලා තිබ්බ සාමාන්‍ය තෝගේ හරිනව. එක්සෑම් එක වරද්ද ගන්න තැන. කොහොමද? එක් අවුරුද්දක විතරක් තොරතුරු දීලා තියෙන වෙලාවට අවසන් තෝගේ දෙකෙන් බෙදනවද? එක් අවුරුද්දක තොරතුරු දීලා තියෙනවා කියන අවසන් තෝගේ විතර දීලා තියෙනවා. ආරම්භක තෝගේ නෑ. ඒ වගේ වෙලාවක අවසන් තෝගේ දෙකෙන් බෙදනවද? දෙකින් බෙදන්නේ මතක තියාගන්න දෙකෙන් බෙදන්න එපා. එක්සෑම් එකේ වරද්ද ගන්න ගොඩක් අය. ඒ වගේ වෙලාවට අවසන් තෝගේ මේකෙන් කියන්නේ මොකක්ද? මේකෙන් කියන්නේ ව්‍යාපාරයේ තොග ඒකකයක් කී වතාවක් විකිරෙනවද කියන එක තමයි කල්පනා කරලා කියන්න බෑ. මේ අනුපාතය වැඩි වෙන එක තරමටද හොඳ අඩු වෙන තරමටද හොඳ? වැඩි වෙන එක හොඳයි. ඔව් මේ අනුපාතය වැඩි වෙන්න පුළුවන් ආකාර කොහොමද? දැන් බෙදීමක් නැති මේ අනුපාතය වැඩි වෙන්න පුළුවන් එක්කෝ විකුණුම් පිරිය වැඩි වුණොත් මේ අනුපාතය වැඩි වෙනව නේද? වැඩි වෙනවද? වැඩි වෙනවා. වැඩි වෙනවා. එහෙම නැත්නම් සාමාන්‍ය තෝගේ අඩු වුණොත් මේ අනුපාතය වැඩි වෙනව නේද? වැඩි වෙනවා. විකුණුම් පිරිය තෝගේ අඩු වුණොත් වැඩියෙන් තියා ගන්නවා. පුළුවන් තරම් අපි අඩුවෙන්ද වැඩියෙන් තියාගන්න තෝගේ ගන්න. අඩුවෙන් තියාගන්න. අඩුවෙන් තියා ගන්නවා. ඒක තෝගේ අඩුවෙන් අඩු වෙන මේ විකුණුම් පිරිය තෝග පිරිවැටුම් අනුපාතය වැඩි වෙනවා නේද? නිසා තමයි කිව්වේ මේ අනුපාතය ව්‍යාපාරයේ වැඩි වෙන තරමට හොඳයි. ඒතර මේ ව්‍යාපාරය අපි මේ අනුපාතය හැදුවට පස්සේ සංසන්දනය කරද්දී වැඩි අනුපාතයක් තියෙන ව්‍යාපාරය තමයි හොඳ. ඉතින් මුදල් ආයෝජනය කරනවා නම් කියන ආයෝජනය කරන්න ඕනේ පිරිවැටුම් අනුපාතය වැඩි ව්‍යාපාරවල. පැහැදිලිද? පැහැදිලිද? එහෙනම් අපි වෙනත් දැනගන්න ඕනේ තෝග පිරිවැටුම් අනුපාතය හදන්න දැනගන්න ඕනේ. හදන්නේ කොහොමද? විකුණුම් පිරිවැය බෙදන්න සාමාන්‍ය තෝගේ. ඊළඟට දැනගන්න විකුණුම් පිරිවැය තොග පිරිවැටුම් අනුපාතයෙන් කියන්නේ මොකක්ද කියලා දැනගන්න. ඊළඟට අපි දැනගන්න ඕනේ මේ අනුපාතය වැඩි වුණොත්ද හොඳ අඩු වුණොත්ද හොඳ කියලා. තොග පිරිවැටුම් අනුපාතය ගත්තොත් වැඩි වෙන තරමට තමයි හොඳ. පැහැදිලිද? පැහැදිලි නේද? පැහැදිලි නේද? ඔව් සර් පැහැදිලි. අපි එන එක්සෑම් එකේ ආපු පේපර් එකකින්ම මේ අනුපාත ටික හදාගෙන යමු. ඉස්සලාම අතනෝ අපි 2019 මාර්තු එක්සෑම් එකට පේපර් එකට යමු. 2019 මාර්තු එක්සෑම් පේපර් එකේ දෙවෙනි ප්‍රශ්න. මේ විශේෂ පත්‍ර පොඩක් කියව ගන්න බෑ. විශේෂ පත්‍රය දීලා තියෙනවා ආදායම් ප්‍රකාශනය දීලා තියෙනවා. පොඩක් කියව ගන්න බෑ. අපි හදන්නේ යන්නේ කාර්යක්ෂමතා අනුපාත efficient ratios මේකෙන් පෙන්වන්න කරන්නේ ව්‍යාපාරයක වත්කම් යොදවා ගැනීමේ කාර්යක්ෂමතාව තමයි මේකේ ඉගෙන ගන්න. ඒකේ පළවෙනි අනුපාතය තමයි ඉගෙන ගන්න පළවෙනි අනුපාතය තමයි තොග පිරිවැටුම් අනුපාතය. එක්සෑම් එකේ අනුපාතයක් හොයන්න දුන්නොත් එකපාරට ඉලක්කම් ආදේශ කරන්න එපා. ආදේශ කරන්න කලින් අනුපාතය ලියලා ඉන්න. මේ වං කරන විදිහටම ඉස්සල්ලාම තොග පිරිවැටුම් අනුපාතය කියලා ලියලා ඊට පස්සේ සමීකරණය ලියන්න. එකපාරට ඉලක්කම් ආදේශ කරන්න යන්න එපා. එතකොට උත්තරේ වැරදුනොත් එක ලකුණක් හරි හම්බ වෙනවා. අඩුම ගානේ මේ අනුපාතය ලියලා තියෙනවා. ඉස්සෙල්ලා අපි මේක ලියාගෙන ඉන්නවා. ඉතින් මේ ගාන දීලා තියෙනවා 2018 සහ 2017 කියන අවුරුදු දෙකටම දීලා තියෙනවා. අපි 2018 2017 දෙකටම හඳුන්වන්න යනවා. 2018ටයි 2017ට. ඉතින් මේක හදන්න අපි මොනවද දීලා අපි හොයාගන්න ඕනේ. ඉස්සෙල්ලා අපි හොයාගන්න ඕනේ විකුණුම් පිරිවැය.
දැන් ඉස්සෙල්ලාම බලන්න විකුණුම් පිරිවැය කීයද කියලා මේ අවුරුද්දේ. බලන්න 2018 විකුණුම් පිරිවැය කීයද 2017 විකුණුම් පිරිවැය කීයද කියලා. කීයද 2018 විකුණුම් පිරිවැය? හැමෝගම මේ පේපර් එක තියෙනවද නේද? 2018 විකුණුම් පිරිවැය කීයද? කීයද විකුණුම් පිරිවැය? 4 ලක්ෂයක්ද? හලෝ විකුණුම් පිරිවැය දීලා තියෙනවා 5000 නේද? මේ විකුණුම් පිරිවැය දීලා තියෙනවා 4,70,000 කියලා. මිලියන වලින් දීලා තියෙනවා මිලියන වලින්ම හදන්න. අය රුපියල් වලට හරවන්න ඕනේ. 4,70,000 අවුරුද්දේ මේ විදිහට පැහැදිලිව ඉලක්කම් ලියලා ඉන්න ආදිශ කරන්න කලින්. ඊළඟට 2017 අවුරුද්දේ එක 6,34,000. ඊළඟට අපි හොයාගන්න ඕනේ සාමාන්‍ය තොගය. හාර ලක්ෂ 60,000 නේද? දෙදස් 17ද? Oh sorry. 4,60,000. පේරානේ එක්සෑම් එකේ වගේ වැරදි වෙන්න පුළුවන්. ඒක තමයි ඔයාලා එතකොට සමීකරණ ලියවෙන්න එක ලකුණක් හරි හම්බ වෙනවා. 2017 ආරම්භක තොගය තියෙනවා කල්පනා කළා බලන්න. මේ 2017 දීලා තියෙන තොරතුරු වලදී ආරම්භක තොගය දීලා තියෙනවා. 2017 මේ 43000 කියන්නේ ආරම්භක තොගයද අවසන් තොගයද? අවසන් තොගය. අවසන් තොගය තියෙන්නේ. ඒතර 2017 ආරම්භක තොගය කියන්නේ මොන අවුරුද්දේ අවසන් තොගයද? 2016 අවුරුද්දේ අවසාන තත්ත්වය. 2016 අවසානයේ තොගය තමයි 2017 ආරම්භක තොගය නේද? එහෙනම් 2016 ඉලක්කම අපිට දීලා තියෙනවද? අගයන් දීලා තියෙනවද? අගයන් දීලා නැහැ නේද? දීලා නැහැ නේද? ඒ නිසා අපිට කරන්න වෙන්නේ අවසන් තොගය සාමාන්‍ය තොගය හැටියට සැලකන්න. ඒ නිසා තමයි කිව්වේ. දැන් ඒතර 43000 දෙකෙන් බෙදනවද? නැහැ. කෙලින්ම 43000 ගන්න. මේක තමයි අපේ සාමාන්‍ය තොගය. අවසන් තොගය අපි සාමාන්‍ය තොගය හැටියට සැලකන්න ඕනේ. ආරම්භක තොගය දීලා නැත්තම්. හැබැයි 2018 ගත්තොත් ආරම්භක තොගය අවසන් තොගය තියෙනවද නැද්ද? මේ 58000 කියන්නේ මොකද? 58000 කියන්නේ 2017 අවුරුද්දේ අවසන් තොගය. ඒ වගේම 43000 කියන්නේ 2017 අවසන් තොගය කියන 2018 ආරම්භක තොගය නේද? එහෙම නේද? 2017 අවසානයේ තියෙන තොගය තමයි 2018 ආරම්භක තොගය වෙන්නේ. එහෙම නේද? එහෙමද නැද්ද? ඔව් සර්. එහෙනම් එතන සාමාන්‍ය තොගය අපිට හොයාගන්න පුළුවන් නේද? 43000යි 58000යි එකතු කරලා දෙකෙන් බෙදන්න ඕන. උත්තරේ එනවා සාමාන්‍ය තොගය ඇවිල්ලා 50,500. මේ උත්තරය ආවද මටම? 50,500 ආවද මටම? ඔව් සර්. හරි. එහෙනම් දැන් අපිට හොයන්න පුළුවන් තොග පිරිවෙටම අනුපාතය නේද? හරිම ලීස්. තොග පිරිවෙටම අනුපාතය ඇවිල්ලා විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය. 9.46යි 10.6 නේද? මේ උත්තරේ අපිට හොටම පැහැදිලි වුණා. ප්‍රශ්න ස්ථාන දෙකකට තියෙන හතරක් ඕනේ.
උත්තරය ආපෙරේ පැහැදිලිද? පැහැදිලි නේද? එක්සෑම් එක හදන්නේ නම් විදියට. පැහැදිලි නේද? පැහැදිලි. තේරුණාද? හරි. එහෙනම් දැන් අපිට පුළුවන් 2018 ගැන හිතද්දි තොග පිළිවෙට මොනපාතේ මොකදලා තියෙන්නේ? අඩු වෙලාද වැඩි වෙලාද? 2014 සාපේක්ෂව තොග පිළිවෙට මොනපාතේ අඩු වෙලා නේද? 10.32 9.35ක් වෙලා. ඒක හොඳයි. හොඳයි. තරම් අපි ඒක වැඩි කරගන්න නේද ඕනේ? තොග පිළිවෙට මොනපාතේ. මේ අනුපාතය අඩු වෙලා දෙන එක හොඳ නැහැ. ඊළඟ ප්‍රශ්න. ඔය තමයි එක්සෑම් එක ගහන්න පුළුවන් දේවල්. තොග පිළිවෙට අනුපාතයේ අඩුවීමට බලපාපු හේතුන්. අඩු වෙන්න බලපාපු හේතුන්. 10.7ක් තිබ්බ එක 9.35ක් වෙන්න හේතුන්. ඔකේ වැඩි වෙලා තියෙනවා සර්. විකුණුම් පිරය වැඩිවීම තොගේ විශාල වශයෙන් වැඩි වෙලා නේද? 43000ක් තිබ්බ තොගය ඒ අවුරුදු අවසානයේදී 58000ක් දක්වා ගිහින් වැඩි වෙලාද? 15000කින් වැඩි වෙලා නේද තොගේ? එහෙමද? තොගේ 15000කින් වැඩි වීම නිසා තමයි තොග පිළිවෙටුම් අනුපාතය අඩු වෙලා තියෙන්නේ. ඒක තොගේ වැඩි වෙනවා කියන එක හොඳද? හොඳ නැහැ සර්. හොඳ නෑ. ඇයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ තොග නාස්ති වෙන්න පුළුවන්, විනාශ වෙන්න පුළුවන්, යල් පනින්න පුළුවන්, කබඩා ගාස්තු දරන්න වෙනවා, රක්ෂණ ගාස්තු දරන්න වෙනවා නේද? ඒ වගේ විවිධ වියදම් ඇති වෙන්න පුළුවන් මේ තොගේ වැඩිවීම නිසා. ඒ නිසා තමයි තොග පිළිවෙටුම් අනුපාතය අඩු වෙන එක හොඳ නැහැ කියලා කිව්වේ. පැහැදිලිද? දැන් පැහැදිලිද? ඔව් සර්. දැන් මතක තියාගන්න තොග පිළිවෙටුම් අනුපාතය අඩු වෙන තරමට හොඳ නැහැ. වැඩි වෙන තමයි ඕනේ. හරි. ඊළඟ කාර්යක්ෂමතා අනුපාත වර්ගය තමයි දෙවෙනිට අපිට ඉගෙන ගන්න තියෙන එක තමයි ණය ගැති පිළිවෙටුම් අනුපාතය. ණය ගැති පිළිවෙටුම් අනුපාතය හොයන්නේ විකුණුම් බෙදීම සාමාන්‍ය ණය ගැති. සාමාන්‍ය අගය ගතිය ඉස්සල විදිහම තමයි ආරම්භක සහ අවසාන එක දීලා තියෙනවා නම් දෙකෙන් බෙදන්න. අවසාන එක විතරක් දීලා තියෙනවා නම් ඒක ඒ විදිහටම ගන්න. සාමාන්‍ය තොගේ හැටියට ගන්න. එච්චරයි. ඇයි ණය ගැතිව ඉන්න තැන විකුණුම් ගන්න? අපි ඉස්සර තොග පිළිවෙටුම් අනුපාතය හදද්දි විකුණුම් පිරිවැය ගන්න. දැන් ණය ගැති පිළිවෙටුම් අනුපාතය හොයද්දි ඇයි විකුණුම් ගන්න? ණයට විකුණුම් ණය ගැතිව ඇති වෙන්නේ මොකක් නිසාද? ණය ගැතිව ඇති වෙන්නේ මොකක් නිසාද? විකුණුම් හින්දා. ණයට විකුණුම් විකුණුම් නිසා. ඒ නිසා තමයි අපි විකුණුම් ගන්නෙ. එතන බොහෝ විට ණයට විකුණුම් සහ අත්පිට විකුණුම් කියලා දෙකක් දීලා තියෙනවා නම් ණයට විකුණුම් විතරයි ගන්න ඕනේ. එකක් මතක තියාගන්න. ණය ගැති පිළිවෙටුම් අනුපාතය ගද්දී ණයට විකුණුම් විතරයි ගන්න ඕනේ. බොහෝ විට එක්සෑම් එකේ විදිහට බෙදලා දෙන්නේ නැහැ. ඒ වෙලාවදී විකුණුම් ගන්න ප්‍රශ්නයක් නෑ. ණයට විකුණුම් කියලා විශේෂයෙන්ම දීලා තියෙනවා නම් ඒක ගන්න. පැහැදිලිද? අත්පිට විකුණුම් ගන්න එපා. ණයට විකුණුම් මෙච්චරයි කියලා දීලා තියෙනවා නම් ඒක ගන්න. අත්පිට විකුණුම් ණයට විකුණුම් කියලා විශේෂයෙන් දීලා නැත්නම් විකුණුම් කෙලිම ගන්නත් පුළුවන්. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ණය ගන්න ඕනේ ණයට විකුණුම් විතරයි. මොකද ණයට විකුණුම් නිසා තමයි ණය ගැතිව තියෙන්නේ. අත්පිට භාණ්ඩ විකුණුම් ණය ගැතිව තියෙනවා. අත්පිට භාණ්ඩ විකුණුම් ණය ගැතිව තියෙනවා. නෑ. හදමු ඉස්සලාගේම ණය ගැති පිළිවෙටුම් අනුපාතය සමානයි. මේ විදිහට අපි සමීකරණ ලියාගමු ඉස්සලා. විකුණුම් බෙදීම ණය ගැති. අපිට මොනවද ඕනේ? මේක හදන්න 2018 2017 ඉස්සලාගේමයි අපිට ඕනේ. විකුණුම් ඕනේ. අමතර අපිට ඕනේ සාමාන්‍ය ණය ගැති. හරි ඉස්සරේ දෙක හොයාගන්න බලන්න. ඉතින් දින තොරතුරු වලින් විකුණුම් කීයක් තියෙනවද? මේ ගාන අනුව විකුණුම් තියෙනවා
7,20,000ක් නේද? පිරිවැටුම කියන විකුණුම් වල තමයි ටර්නෝවර් කියන එක විකුණුම් වල තමයි. ඒතර පිරිවැටුම කියනවා 7,20,000. 2018 7,20,000ක් තියෙනවා. 2017 6,34,000ක් තියෙනවා. ඒක සාමාන්‍ය ණය ගැතිව ගත්තොත් 2017 සාමාන්‍ය ණය ගැතිව ගන්න පුළුවන්. 2017 ආරම්භක ණය ගැතිව ඉන්නවද? නෑ. නැහැ. එහෙනම් 2017 අවසන් ණය ගැතිව සාමාන්‍ය ණය ගැතිව පිට ගන්න පුළුවන්. ණය ගැතිව ඉන්න 86,000ක්. 2018 ගත්තොත් 86,000ක් සුත කිරීම අවසන් ණය ගැතිව ඉන්නවා 79,000ක්. $2,500. तर මේ උත්තර අපිට තේරුණාද? මොනවද ප්‍රශ්න තියෙනවද? පැහැදිලි නැද්ද? පැහැදිලි සර්. හරි. අපි බලමු දැන් ණය ගැති පිරිවට මොන පාද පාඩ. විකුණුම් බෙදීම සාමාන්‍ය ණය ගැතිව 9යි. මේ තමයි ණය ගැති පිරිවට අනුපාතය 2017 7.37ක් වෙච්ච එක 2018 එක 8.43ක් වෙලා තියෙනවා. මේක හොඳයිද නරකයිද? ඊළඟ ප්‍රශ්න. ඒක වර්ධනය වෙලා නේද? 2014 සාපේක්ෂව 2018 ණය ගැති පිරිවට අනුපාතය වැඩි වෙලා. මේක හොඳයිද නරකයිද? හොඳයි. හොඳයි. ප්‍රධාන වශයෙන් මේක වැඩි වීමට බලපෑම මොකක්ද? පිරිවැටුම වැඩි වෙලා. පිරිවැටීම වැඩි වෙලා ඊට අමතරව අනිත් පැත්තේ ණය ගැතියෝ විකුණුම් වැඩි වෙලා. අඩු වෙනවා. ණය ගැතියෝ අඩු වෙලා නේද? ඒ දෙකම හොඳයි නේද? විකුණුම් වැඩි වෙන එකත් හොඳයි, ණය ගැතියෝ අඩු වෙන එකත් හොඳයි නේද? ඒ නිසා තමයි මම කිව්වේ මේ අනුපාතය වැඩි වෙන තරමට හොඳයි. ඒත් අපි දන්නවා ණය ගැතිය වැඩි වුණොත් මොකද වෙන්නේ? බොල් ණය ඇති වෙන්න පුළුවන්, අඩමාන ණය ඇති වෙන්න පුළුවන් නේද? විවිධ වියදම් ඇති වෙන්න පුළුවන්. නිසා පුළුවන් තරම් ණය ගැතියෝ අඩු වෙන තරමට හොඳයි නේද? ඒ නිසා තමයි මේ අනුපාතය කියන්නේ ණය ගැතිය අඩු වුණොත් මේ අනුපාතය වැඩි වෙනවා. නිසා මේ අනුපාතය වැඩි වෙලා තියෙනවා ඒක හොඳයි නේද? පැහැදිලිද? ඒතර කාර්යක්ෂමතා අනුපාතය යටතේ ඊළඟට ගෙන ගන්න ඕන දේ තමයි මුළු වත්කම් පිරිවැටුම අනුපාතය. ඊළඟ අනුපාතය ඉගෙන ගන්න ඕනේ මුළු වත්කම් පිරිවැටුම අනුපාතය. මුළු වත්කම් පිරිවැටුම අනුපාතය. විකුණුම් බෙදීම සාමාන්‍ය වත්කම්. විකුණුම් බෙදීම සාමාන්‍ය වත්කම්. එතන වත්කම් කියලා කියන්නේ මුළු වත්කම් වලට. කියන්නේ තොගය, ණය ගැතියෝ, මුදල්, ස්ථාවර වත්කම් ඔක්කොගෙම එකතුවට තමයි මුළු වත්කම් කියලා කියන්නේ. හරි. එහෙනම් බලමු දැන් ඊළඟට විකුණුම් දන්නවා අපි. විකුණුම් අපි අහගත්තා නේ 2018 විකුණුම් ගන්න. අපි දන්නේ නැත්තේ සාමාන්‍ය වත්කම.
2017 ආරම්භක වත්කම් නෑ. ඒ නිසා අපිට ගන්න අවසන් වත්කම් සමායි මුළු වත්කම් හැටියට මේ ගත්තොත් මුළු වත්කම් තියෙනවා 3,52,000 නේ. 3,52,000 තියෙනවා. 2018 ගත්තොත් එතලගේම ආරම්භක එකට අවසන් වත්කම් එකතු කරලා දෙකෙන් බෙදන්නේ. අවසන් වත්කම් තියෙනවා 3,98,000. උත්තරයක් තමයි මුළු වත්කම් පිළිවෙලට අනුපාතය සමානයි. දශම 9.2යි. මේ උත්තරය ආවද? ඔව් සර්. එතනයි මුළු වත්කම් පිළිවෙලට අනුපාතය. ඒතර මේකත් වැඩි වෙලා තිනවා. මේකත් හොඳයි. ඒතර මුළු වත්කම් පිළිවෙලට අනුපාතයක් වැඩි වෙන තරමට හොඳයි. මුළු වත්කම් පිළිවෙලට අනුපාතය වැඩි වෙනවා කියලා කියන්නේ වත්කම් වලට සාපේක්ෂව විකුණුම් වැඩි වෙලා කියන්නේ. ඒ තියෙන වත්කම් වලට වැඩි විකුණුම් හම්බ වෙනවා. ඒක හොඳයි නේද? මේක අඩු වුණොත් තමයි මේකත් හොඳ නැත්තේ. හරි. ඒතර මේකත් වැඩි වෙලා තියෙනවා. මේක හොඳයි. ඒ කියන්නේ වත්කම් වලට සාපේක්ෂව විකුණුම් වැඩි වෙනවා. මේකත් හොඳයි. එතකොට ඊට අමතරව තව එක අනුපාතයක් තියෙන එකක් අපි ඉගෙන ගමු. හරි. කාර්යක්ෂමතා අනුපාතයකට මේ ටික ඉගෙන ගත්තාම ඇති. මොනවා හරි ප්‍රශ්න තියෙනවා මේ තුන තමයි එක්සෑම් වල වැදගත් වෙන්නේ. ඒක කාර්යක්ෂමතා අනුපාත හොයන්න කිව්වොත් තොග පිරවටුම අනුපාතය ගන්න ඕනේ, ණය පිරවටුම අනුපාතය ගන්න ඕනේ, මුළු වත්කම් පිරවටුම අනුපාතය හොයන්න ඕනේ. හරිද? පැහැදිලිද? පැහැදිලි නැද්ද? පැහැදිලි නැද්ද? මොනවා හරි ප්‍රශ්න තියෙනවද? පැහැදිලි සර්. පහෙන් එකක් හරි නේද? ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන්නේ දෙවෙනි අනුපාත වර්ගය. දෙවෙනි අනුපාත වර්ගය තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මේකට අපි පස්සෙමු. ද්‍රවශීලතා අනුපාත. දෙවෙනි අනුපාත වර්ගය තමයි ද්‍රවශීලතා අනුපාත. ඊළඟ අනුපාත වර්ගය අපි ඉගෙන ගන්න තියෙන්නේ ද්‍රවශීලතා අනුපාත. දෙවෙනි අනුපාත වර්ගය ද්‍රවශීලතා අනුපාතය යටතේ අනුපාත වර්ග දෙකයි ඉගෙන ගන්න තියෙන්නේ. එකක් ජංගම අනුපාතය සහ ක්ෂණික වත්කම් අනුපාතය. මේකත් එක්සෑම් එකේ නිතරම අහුවා. මේ සඳර බලා ගන්න ජංගම අනුපාතය කියලා කියන්නේ හරිම ලේසි. ජංගම වත්කම් වලින් ජංගම වක්කීම් බෙදුවට පස්සේ උත්තරය තමයි ජංගම අනුපාතය කියලා කියන්නේ. ඒකට කරන්ට් රේෂියෝ කියලා කියනවා. සාමාන්‍යයෙන් ව්‍යාපාරයක මේක දෙකට එකක් හැටියට තියෙන්න ඕනේ කියලා කියනවා. දෙකට එකක් කියන එක තේරුම මොකක්ද? එක වක්කීමකට එක වත්කමක් දෙකට එකක් කියන එක වගකීමකට වත්කම් දෙකක් තියෙන්න ඕනේ කියලා කියනවා. ඒතර මේක තමයි ජංගම අනුපාතය කියලා කියන දෙකක් කරමු. ජංගම අනුපාතය කියලා කියන්නේ ජංගම වත්කම් බෙදීම ජංගම වක්කීම. දැන් 2018 2019 අවුරුදු සඳහා මේක හදාගමු.
වත්කම් ජංගම වත්කම් 2017 ජංගම වත්කම් කීයක් තියෙනවද 2017 ගත්තොත් ජංගම වත්කම් කියන්නේ මොනවද එතන මතක් කරමු ජංගම වත්කම් නිර්වාචනය කරන්න කිව්වොත් කොහොමද නිර්වාචනය කරන්නේ මොනට ජංගම වත්කම් කියලා කියන්නේ දවිශ්‍රතාවයෙන් වැඩි වත්කම් ඔව් නැත්නම් අවුරුද්දකට වඩා අඩු කල්පිරීමේ කාලයක් සහිත වත්කම් වලට තමයි ජංගම වත්කම් කියලා කියන්නේ. අවුරුද්දකට වඩා අඩු කල්පිරීමේ කාලයක් සහිත ඒවා තමයි ලෝකය වෙළඳ නායකත්වය සහ අටති මුදල් තමයි ජංගම වත්කම් හැටියට සැලකන්නේ. මේ ගානට අනුව ගත්තොත් ජංගම වත්කම් තියෙනවා, තොගය තියෙනවා, නායකත්වය තියෙනවා, මුදල් සහ මුදල් සමාන දෑ තියෙනවා. ඒ තුන එකතුවට තමයි ජංගම වත්කම් කියලා කියන්නේ. අපි එකතු කරමු 43000 86000 9000 13700ක් 1,38,000ක් තුන ජංගම වත්කම් 2018 ගත්තොත් 58000යි 79000යි 6000 1,43,000ක් තියෙනවා ජංගම වත්කම් මේ උත්තර ආවද ගත්තට තේරුණා නේද මේ උත්තර ආවද ජංගම වත්කම් ගත්තොත් ජංගම වත්කම් කියලා කියන්නේ අවුරුද්දකට වඩා අඩු කල්පිරීමේ කාලයක් සහිත වත්කම් වල තමයි ජංගම වත්කම් කියලා කියන්නේ. ඒතර මේ ගානට අනුව ජංගම වත්කම් මෙරි තියෙන්නේ වෙළඳ ණය හිමියන් විතරයි. 2017 35000යි 2018 53000යි. එහෙමනම් ජංගම අනුපාතේ එනවා ජංගම වත්කම් බෙදීම ජංගම වත්කම් 43000 බෙදීම 53000 දෙකදශම 7යි බිංදුවයි 3.97 බෙදලා ජංගම අනුපාතය අඩු වෙලා හොඳයිද නරකයි ජංගම අනුපාතය හොඳ වෙන එක අඩු වෙලා තියෙනවා ඒක හොඳයිද නරකයි නරකයි ඔව් ඒක තර්ක කරන්න පුළුවන් විදි දෙකක් තියෙන ඇත්තටම මේක අපි හිතමු ජංගම වත්කම් ජංගම වත්කම් වලට වැඩි කියන්නේ ව්‍යාපාරයේ ද්‍රවශීලතාවය හොඳයි ද්‍රවශීලතාවය කියන්නේ මොකක්ද මොකද ද්‍රවශීලතාවය කියලා කියන්නේ ඉක්මනින් මුදල්වලට මෙතන මේ පාඩමේ මෙතන ද්‍රවශීලතාවය හැටියට අපි සැලකන්නේ කෙටි කාලීන ද්‍රවශීලතාවය. මේ කෙටි කාලීන ද්‍රවශීලතාවය කියලා කියන්නේ ජංගම වගකීම් පියවීමට තියෙන හැකියාව තමයි මේ අනුපාතයෙන් මනින්නේ. ජංගම වගකීම් ගෙවීමට තියෙන හැකියාව තමයි මේ අනුපාතයෙන් මනින්නේ. ඒක 3.94ක් කියන එකේ තේරුම. 2017 3.94ක් තියෙන එකේ තේරුම. එකෙන් කියන්නේ මොකක්ද? 3.94 මේකට වත්කම් තුනක් ඔව් එක වගකීමකට ඒ වගේ තුන් ගුණයක වත්කම් තියෙනවා කියන එක තමයි එකෙන් කියන්නේ. ඒතර එහෙම වුණොත් වගකීම් ගෙවන්න පුළුවන්ද බැයිද? පහසුවෙන් පියවන්න පුළුවන්ද බැයිද? එහෙම වුණොත්. පුළුවන්. කියන්නේ මේ අනුපාතය වැඩි කියන්නේ ද්‍රවශීලතාවයේ පැත්තෙන් ගත්තොත් හොඳයි. හැබැයි ඔයාගේ හිතමු ඔක ව්‍යාපාරයේ අතති මුදල් තියෙන. සහ ණය ගැතියෝ ඉන්න. තොගය තියෙන. මේෙන් ආදායමක් හම්බ වෙනවා. ව්‍යාපාර විශාල වශයෙන් තොග තියෙනවා, විශාල වශයෙන් ණය ගැතියෝ ඉන්නවා, විශාල වශයෙන් ලාච්චුවේ සල්ලි තියෙනවා. වල ආදායමක් හම්බ වෙනවා. නෑ. ආදායමක් හම්බෙන්නේ නැහැ නේද? ජංගම වත්කම් වැඩියෙන් තිබ්බා කියන්නේ ආට ආදායමක් හම්බ වෙන්න අහිමි වෙන යන දෙයක් තමයි වෙන්නේ එතන. ඒ නිසා ජංගම වත්කම් වැඩි වෙන්න ලාභදායීත්වයේ පැත්තෙන් ගත්තොත් අඩු වෙනවා. ජංගම
අනුපාතය වැඩි කියන්නේ දර්ශනතාවය පැත්තෙන් ගත්තොත් හොඳයි. නමුත් ලාභදායකත්වයේ පැත්තෙන් ගත්තොත් හොඳ නැහැ. මොකද ජංගම වත්කම් වැඩි කියලා කියන්නේ වැඩි තොග තියෙනවා, වැඩි ණය ගැතිය තියෙනවා, වැඩියෙන් අතති මුදල් තියෙනවා. ඒ කිසිම දෙයකින් වට ආදායමක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි කියන්නේ ජංගම අනුපාතය වැඩි වෙන්න ලාභදායකත්වයේ පැත්තෙන් හොඳ නැහැ. හැබැයි දර්ශනතාවය පැත්තෙන් ගත්තොත් හොඳයි. ඒ නිසා තමයි මම කිව්වේ මේ අනුපාතයේ අඩුවීම එක පැත්තකින් හොඳ නෑ, එක පැත්තකින් හොඳයි. මේ අනුපාතයේ අඩුවීම දර්ශකතාවයේ පැත්තෙන් ගත්තොත් හොඳ නෑ. දැන් ණය ගේමට තියෙන හැකියාව ටිකක් අඩු වෙලා තියෙනවා. හැබැයි ලාභදායීත්වයේ පැත්තෙන් ගත්තොත් මේක හොඳයි. අනවශ්‍ය ලෙස ව්‍යාපාරයේ සල්ලි ණය ගැතියන්ගේ සහ තොගේ හිර වෙලා නැහැ. මේක වෙන විදිහකින් කිව්වා. මේ අනුපාතය අඩු වෙනවා කියන එක තේරුම වෙන විදිහකින් ගත්තොත් ව්‍යාපාරයේ සල්ලි හිර වෙලා නැහැ ණය ගැතියන් සහ තොගේ හැටියට. නමුත් ඒක වෙලාවකදී හොඳයි, ඒක වෙලාවකදී හොඳ නැහැ කියලා. ඒ බුදුහාඳුර කිව්වා වගේ හැම දෙයකම හොඳ වෙන්නේ මොකක්ද? මධ්‍යම ප්‍රතිපදාව තමයි හොඳ නේද? මේ අනුපාතය ගත්තොත් ඕනට වඩා වැඩි වෙන එකත් හොඳ නැහැ, ඕනට වඩා අඩු වෙන එකත් හොඳයි. පැහැදිලිද? සර් ඔකේදී අර බිස්නස් එකට අදාළ විදිහට මාකට් නෝම් එකක් තියෙනවනේ. ඒකට අදාළ රේෂියෝස් වලට තිබ්බොත් ප්‍රශ්නයක් නැහැ නේද? ඒ කියන්නේ මාකට් නෝම් එක කියන්නේ එකත් ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් දෙකට එකක් තියෙනවනේ කියලා. නමුත් නැත්නම් IBS කියලා වගේ ඒ වගේ එකට දෙකට එකක් ඕනේ. ඕනේ. මොකද IBS එක ගත්තොත් තොගයක් කියලා දෙයක් තියෙනවා. නිෂ්පාදන හෝ වෙළඳ ව්‍යාපාරයක් ගත්තොත් නිසා මේ අනුපාතයත් ව්‍යාපාරයෙන් ව්යාපාරයට වෙනස් වෙනවා. කර්මාන්තයෙන් කර්මාන්තයට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් දෙකට එකක් තියෙනවා කිව්වට ඒක නියමයක් නෙවෙයි. ඒක අදාළ ආයතනයේ අදාළ කර්මාන්තයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒක ව්‍යාපාරයේ ප්‍රැක්ටිස් එක එක්ස්පීරියන්ස් එක මත සුදුසු අනුපාතයක් තියාගන්න නැත. මේක උනට වඩා වැඩි වෙන්නත් හොඳ නැහැ, උනට වඩා අඩු වෙන්නත් හොඳ නැහැ. ඒක ඩක් බැලන්ස් එකේ තියාගන්න. හරි. ඒතරේ තමයි දර්ශනත අනුපාතය යටතේ පරිණ අනුපාතය ඉගෙන ගත්ත ජංගම අනුපාතය. ඒ ජංගම අනුපාතයෙන් වෙන් කරන්නේ කෙටි කාලීන ණය ගෙවීමට තියෙන හැකියාව තමයි මේ අනුපාතයෙන් පෙන්වන්න කරන්නේ. මේ අනුපාතය වැඩි වෙන තරමට දර්ශනතාවය පැත්තෙන් ගත්තොත් හොඳයි. මේ අනුපාතය වැඩි කියන්නේ ණය ගෙවීමට තියෙන හැකියාව වැඩි කියන එක. මේකට ඉගෙන ගන්න තියෙන දෙවෙනි අනුපාතය තමයි ක්ෂණික වත්කම් අනුපාතය. quick asset ratio කියලා කියන ඉංග්‍රීසියෙන්. මේක සමානයි ක්‍රියාකාරී අනුපාත වල මුළු වත්කම් පිළිවෙතම අනුපාතය ගණන් කරද්දී විකුණුම් බෙදීම මුළු වත්කම් කියලා ගන්න ප්‍රශ්නයක් නැද්ද? සාමාන්‍යයෙන් ගන්න සාමාන්‍ය වත්කම් හරිම විදිය තමයි සාමාන්‍ය වත්කම්. ඒ ආරම්භක වත්කමේ අවසන් වත්කමේ එක විතර දෙකෙන් බෙදන්න. සාමාන්‍ය මුළු වත්කම එන්න මෙතන. නිකම් සාමාන්‍ය වත්කම් කියන්නේ සාමාන්‍ය මුළු වත්කම් ගන්න. පැහැදිලිද? හරි. මේක තමයි ක්ෂණික වත්කම් අනුපාතයේ සමීකරණය. ඒතර අපි ගත්තන ජංගම වත්කම් වල මොනවද තිබ්බේ? මුදල් තිබ්බා. ඒතර ජංගම වත්කම් ගත්තොත් ජංගම වත්කම් අස්සේ මොනවද තිබ්බේ? මුදල් තිබ්බා. ණය ගැතිය තිබ්බා. තොගය තිබ්බා. ඒතර මේ වත්කම් වර්ග තුන ගත්තොත් අඩුම ද්‍රව්‍යශීලතාවයක් සහිත වත්කම් මොකක්ද? ජංගම වත්කම් අස්සේ තුනක් තිබ්බා නේද? තොගය තිබ්බා, ණය ගැතිය තිබ්බා, මුදල් තිබ්බා. අඩුම ද්‍රව්‍යශීලතාවයක් සහිත වත්කම් මොකක්ද? කියන්නේ අඩුම ද්‍රව්‍යශීලතාවයක් කියලා කියන්නේ ලේසියෙන් මුදල් බවට පත් කරගන්න බැරි වත්කම් මොකක්ද? මේ තුනෙන් ගන්න. තොගේ. ණය ගැතිය. ණය ගැතිය ටිකක් සාපේක්ෂව පුළුවන්. මොකද ඔකට ඉහළ තියෙන ණය සාධ්‍ය කරන්නේ නම් සල්ලි හොයාගන්න පුළුවන් නේද? ෆැක්ටරින් එහෙම හදලා තියෙනවනේ. තොගේද සර්? තොගය තමයි අඩුම ද්‍රව්‍යශීලතාවයක් සහිත වත්කම. ඒ නිසා මේ අනුපාතයෙන් කරන්නේ අර ජංගම වත්කම් වල තියෙන තොගය අඩු කරලා ඒන උත්තරේ ජංගම වත්කම් වලින් බෙදන එක කරන්නේ. ක්ෂණික වත්කම් අනුපාතෙදි කරන්නේ ජංගම වත්කම් වලින් තොගය අඩු කරලා
ඒ උත්තරේ ජංගම වත්කීම් වලින් බෙදෙනවා. තොගේ අඩු අවශ්‍යතාවය වෙන සලම් අපි මතන ජංගම වත්කම් වලින් තොගේ අඩු කරගන්න ඕන. අපි ගාව තියෙන්න ඕනේ ජංගම වත්කම් තියෙන්න ඕනේ. තොගේ තියෙන්න ඕනේ. නේද ඉන්න ජංගම වත්කීම්. රිසල්ට් ටික වන්නේ වෙනසක් නෑ. එතකොට දැන් ගන්න ජංගම වත්කම් අඩු කිරීම තොගේ වෙනවා. එතකොට මේ ඉදිරියට කළ ගෙවීම් නැද්ද? මොකද? ඉදිරියට කළ මොකද? ගෙවීම් ඉස්සරහට කරන්න තියෙන ගෙවීම් තිබ්බොත් එම එකක් ජංගම වත්කම් කියලා ගන්න. ඉදිරියට කළ ගෙවීම් නේද? ඒ ජංගම වත්කම්. ඒ ජංගම වත්කම් වලට එකතු කරන්න. හරි. දැන් අපි දන්නවා ජංගම වත්කම් මොනවද කියලා. පාගත්ත කලින් ඒකෙන් තොගේ ඇවිල්ලා මම දන්නේ 58043 නේ. මම ජංගම වත්කම් වලින් තොගේ අඩු කරාම උත්තරේ 5000යි 9000යි එන ශනික වත්කම් අනුපාතය සමානයි 5000 විදිය වෙනස් වෙනවා. මේ උත්තරය ආවද හැමෝටම? මේ උත්තරය ආවද හැමෝටම? ඔව් සර්. ඔව්. ඒතර මේ අනුපාතයට අඩු වෙලා නේද? මොකද කියන්න පුළුවන්? එකත් දෙවිදිහට කියන්න පුළුවන් නේද? අවශ්‍යතාවය පැත්තෙන් ගත්තොත් හොඳයි නරකයි. 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 අවශ්‍යතාවය පැත්තෙන් ගත්තොත් නරකයි. ඒ ණය ගෙවීමේ හැකියාව අඩු වෙලා. නමුත් ලාභදායීත්වයේ පැත්තෙන් ගත්තොත් මේක හොඳයි නේද? අනවශ්‍ය ලෙස වත්කම් නැහැ මේ ව්‍යාපාරය. ඒක අනවශ්‍ය ලෙස වත්කම් නැතිකම ලාභදායීත්වයේ පැත්තෙන් ගත්තොත් හොඳයි. ඒ අවශ්‍යතාවය පැත්තෙන් ගත්තොත් මේක හොඳ නැහැ. ඒක දෙපැත්තටම ලියන්න පුළුවන්. පැහැදිලිද? එහෙමනම් මේ ප්‍රශ්නේ මම අහලා තිබුණා මම හිතන එක්සෑම් එකකටත් හරිනේ කවුනේ ඊළඟ 2017 සැප්තැම්බර් ගෙදරදී හදන්න 2017 සැප්තැම්බර් 4 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටස 4 වෙනි ප්‍රශ්නේ 2 වෙනි කොටස හදන්න. ඉවනේ හදන්නේ ශනික වත්කම් අනුපාතය සහ ජංගම අනුපාතය හදන්නේ. 2017 සැප්තැම්බර් 4 වෙනි ප්‍රශ්නේ 3 වෙනි 2 වෙනි කොටස හදන්න. අමතරව ඊළඟට 2017 මාර්තු 3 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස හදන්න. ඒක කෙටි කාලීන ගුණවත්භාවය කියලා කියන්නේ ද්‍රවශීලතා අනුපාත වලට. මතක තියාගන්න කෙටි කාලීන ගුණවත්භාවය කියලා කියන්නේ කෙටි කාලීන ගුණවත්භාව කියන්නේ කෙටි කාලේ ණය ගවන්න බැරි වුණොත් තමයි කෙටි කාලීන ගුණවත් කියන්නේ බංකොලොත් කියන එක නේද? බංකොලොත් වෙන්නේ කොහොමද ව්‍යාපාරය? කොහොමද ව්‍යාපාරය බංකොලොත් වෙන්නේ? අය ගෙවන්න බැරිමුත් ණය ගන්න බැරුණොත් නේද? නිසා කෙටි කාලීනව බංකොලොත් වෙනවා කියන්නේ ණය හිමියන්ට සල්ලි ගෙවන්න බැරුවොත් කියන්නේ කෙටි කාලීන වගකීම් ගෙවන්න සල්ලි නැති වුණොත් තමයි කෙටි කාලීනව ගුණවත් වෙන්නේ ව්‍යාපාරය. ඒ නිසා තමයි මෙතනදිත් අපි හදන්න ඕනේ මනම් ද්‍රවශීලතා අනුපාත. කෙටි කාලීන ගුණවත්භාවය කියලා ඇහුවොත් ඔයා හදන්න ඕනේ ද්‍රවශීලතා අනුපාත එකක් මතක තියාගන්න. එහෙනම් හදන්න 2017 මාර්තු 3 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස හදන්න.
ඊළඟට ගෙදරදි පොඩ්ඩක් හිතලා බලන්න 2019 සැප්තැම්බර් අපි දෙනින් පන්ති නවත්තමු 2019 සැප්තැම්බර් දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට උත්තරේ මොකක්ද කියලා හිතලා බලලා ඊළඟ දවසේ පන්තිදී කතා කරමු. වගේ අහනවා in the annual report to the shareholders CEO let LEP wrote 2018 was a good year for the firm with respect to our liabilities in achieving our short-term obligations. Then CEO යාගේ annual වාර්ෂික වාර්තාවේ කියනවලු 2018 වර්ෂය හොඳ අවුරුද්දක් වේ කට්ටියට කොහොමද හොඳ වෙලා තියෙන්නේ කෙටි කාලීන දවසතාවය සම්බන්ධයෙන් හොඳ අවුරුද්දක් කියලා කියනවා. එයා කියනවා we had higher liquidity largely due to an increase in highly liquid current assets. ඒ කියනවා දවසතාවය වර්ධනය වුණේ දවසලවත්කම් වල වර්ධනයක් නිසාලු. උදාහරණයකට කියනවා cash account receivables කියන ණය ගැතියෝ short term marketable security කෙටි කාලීන සරකුම්පත් වගේ කෙටි කාල වත්කම් වල වැඩි වීම නිසාලු ඒ දවසලතාවය වැඩි වෙලා තියෙන්නේ. මම අහන්නේ මේ CEO ගේ ප්‍රකාශය නිවැරදිද එහෙම නැත්නම් විස්තර කරන්න කියලා. එහෙමනම් දැන් මෙතනදී අහන්නේ මොකද්ද? කෙටි කාලීන දවසලතාවය. එමුණත් අපි හදන්න අනුපාත වර්ග දෙක මොකක්ද? කෙටි කාලීන දවසලතාවය ගැන අදහස් දක්වන අපි මොකක්ද හදන්න අනුපාත වර්ග දෙක? අපි දන්නවා. ක්ෂණික අනුපාතය. ජංගම අනුපාතය සහ ක්ෂණික වත්කම් අනුපාතය. එහෙනම් බලන්න මෙතන දීලා තියෙනවද කියලා අනුපාතය. මේ ක්වික් රේෂියෝ කියලා කියන්නේ ක්ෂණික වත්කම් අනුපාතය, කරන්ට් රේෂියෝ කියලා කියන්නේ ජංගම අනුපාතය. පොදලා තියෙනවා. ඉන්ඩස්ට්‍රි ඇවරේජ් එක 1.03 කියන්නේ කර්මාන්තේ සාමාන්‍ය තියලා තියෙනවා 0.03යි 2018 0.28යි 0.03යි ක්ෂණික අනුපාතය ගත්තොත් හොඳ තත්ත්වයක්ද නරක තත්ත්වයක්ද තියෙන්නේ 2018ට සාපේක්ෂව ගත්තොත් හොඳ වෙලාද නරක වෙලාද හොඳ තත්ත්වයක් නේද 2018ට සාපේක්ෂව අඩු වෙලා නේද 17ට සාපේක්ෂව අනිත් පැත්තනේ කැල්සියම් 0.3ක් දෙකේ කැල්සියම් 0.28ක් වෙලා. ඒ වගේම කර්මාන්තයට සාපේක්ෂව ගත්තොත් ඒත් හොඳ නෑ නේද? අඩුයි නේද? කර්මාන්තයේ අනුපාතයට වඩා අඩුයි නේද? නේද? ඒ වගේම කරන්ට් රේෂියෝ එක ගත්තොත් හැබැයි ජංගම අනුපාතය ගත්තොත් එන්න වැඩි වෙලා නේද? ඒක හොඳයි. කරන්ට් රේෂියෝ එක ගත්තොත් වැඩි වෙලා තියෙනවා. කර්මාන්තයට සාපේක්ෂවත් ඒක වැඩි වෙලා තියෙනවා. ඒ නිසා වාගේ CEO ගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම නිවැරදි නෑ. බැහැ ටිකක් නිවැරදි නේද? ක්ෂණික වත්කම අනුපාතය ගත්තොත් නිවැරදි නෑ. හැබැයි ජංගම අනුපාතය ගත්තොත් නිවැරදි නේද? ඒ විදිහට උත්තර ලියන්න ඕනේ. අතීත දත් එක්ක සංසන්දනය කරලා බලන්න ඕනේ. කර්මාන්තයත් එක්ක සංසන්දනය කරලා බලන්න ඕනේ. ඒ අනුව උත්තර ලියන්න ඕනේ. පැහැදිලිව උත්තර ලියන විදිහද? මේ CEO ගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම නිවැරදි නෙවෙයි. ඒ නිවැරදි වෙන්නේ නැත්තේ CEO ගේ ප්‍රකාශය නිවැරදි ජංගම අනුපාතය සම්බන්ධයෙන් ගත්තොත් ඒකට හේතුව තමයි පසුගිය අවුරුද්දට සාපේක්ෂව ජංගම අනුපාතය වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම කර්මාන්තයේ සාමාන්‍යයට වඩා මේ ව්‍යාපාරයේ ජංගම අනුපාතය හොඳයි. ඒ නිසා ජංගම අනුපාතය පැත්තෙන් ගත්තොත් මේ පුද්ගලයාගේ ප්‍රකාශය නිවැරදි. නමුත් ක්ෂණික වත්කම අනුපාතය ගත්තොත් 2017 අවුරුද්දට සාපේක්ෂව ගත්තොත් 2018 දී ඒක අඩු වෙලා තියෙනවා. ඒ වගේම කර්මාන්තයේ සාමාන්‍යයට වඩා මේක 2018 යගේ අඩු වෙලා තියෙනවා. ඒ නිසා ක්ෂණික වත්කම අනුපාතයේ පැත්තෙන් ගත්තොත් මේ CEO ගේ ප්‍රකාශය නිවැරදි නොවේ නේද? එහෙම නේද? මම කිව්ව දේ හරිද වැරදිද? හරි සර්. ඒ විදිහට ලියන්න ඕන එක්සෑම්. ඒ බලාපොරොත්තු වෙන වගේ උත්තරයක්. ඔයාලට කියන්න පුළුවන්ද? ඇයි මෙහෙම වෙලා තියෙන්නේ මෙයා? ජංගම අනුපාතය හොඳ වෙද්දී ක්ෂණික වත්කම අනුපාතය අඩු වෙලා තියෙන්නේ. මොකක්ද හේතුව? පොඩි හේතුවක් ඇති. හරිද නේද? ජංගම අනුපාතය තොගේ වැඩි වෙලා තියෙන අනිවාර්යයෙන්. කොහොමද තොගේ වැඩි වෙලාද කියලා බලන්න. බලන්න. තොගේ වැඩි වෙලාද කියලා බලන්නේ කොහොමද? තොග පිරිවැටුම් වෙනවා. තොග පිරිවැටුම් අනුපාතය ගත්තොත් මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා නේද? තොග පිරිවැටුම් අනුපාතය වැඩි වෙන්නේ නැහැ තොගේ වැඩි වුණොත් නේද? ඒක ප්‍රශ්නයක් තියෙනවා නේද? එහෙම නේද? තොග පිරිවැටුම් අනුපාතය වැඩි වෙන්න පුළුවන් තොගේ වැඩි වුණොත්. තොග පිරිවැටුම් අනුපාතය ඉන්නේ කොහොමද? විකරුම් පිරිවැදීම සාමාන්‍ය තොගේ නේද? සාමාන්‍ය තොගේ වැඩි වුණොත් තොග පිරිවැටුම් අනුපාතය අඩු වෙන්නයි. ඒතර මක්කේ දත්වල ප්‍රශ්නයක් තියෙනවා මේ ගාන දීලා තියෙන. මේකට හේතුව ප්‍රධාන වශයෙන් තොගේ වැඩි වෙන්න ඕනේ. තොගේ වැඩි වුණොත් තොග පිරිවැටුම් අනුපාතය අඩු වෙන්නයි ඕනේ. වෙන් හරි කොපි පේස්ට් කරද්දී ඉලක්කම් වල පොඩි ප්‍රශ්නයක් කියලා තවන්නේ. ඒ වගේ දේවල් එක්සෑම් එකේ වෙන්න පුළුවන්. මුත් අපි මේ දෙකෙන් විතරක් උත්තර ලියවහම ඇති. පැහැදිලිද? මේ වගේ දෙයක් වුණාම කල්පනා කර කර ඉන්න එපා දැන්. එහෙම කොහොමද වෙන්නේ? තොගේ වැඩි වෙලා
තොග පිරිවැටුම් අනුපාතය වැඩි වෙලා තියෙන්නේ කොහොමද? ඒ වගේම ඇත්තටම මේ පේපර් එක හදද්දී වෙන මිස්ටේක්ස් අතර. අර එකිනෙක තියෙන සම්බන්ධතාවය ටිකක් හිතන්නේ නැහැ. කොහෙන් හරි අරගෙන නෙමෙයි හදන්නේ. බොහෝ විට කරන්නේ කොහේ හරි තියෙන ප්‍රශ්නයක් අරගෙන ඉලක්කම් වෙනස් කරන එක කරන්නේ. ඒ ඉලක්කම් වෙනස් කරද්දී අරක වෙනස් කරන්න මොකද කියලා තියෙන්නේ. ඒ වගේ දේවල් එන්න පුළුවන්. ගණන් ගන්න එපා. ඔය තමයි එක්සෑම් එකේ. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ ඊට කතා කරමු. ඉතින් අපි අනුපාත වර්ග දෙකක් අද කතා කරා. ශනික වත්කම් ප්‍රයෝජනීයතා අනුපාත සහ ක්‍රියාකාරී අනුපාත. මම හිතන්නේ මේ දෙක පැහැදිලි. ඊට අපි අනුපාත පහක් කටපාඩම් කරගන්න තියෙනවා නේද? ක්‍රියාකාරී අනුපාතයට අපි කටපාඩම් කරගන්න ඕනේ තොග පිරිවැටුම් අනුපාතය, ණය ගැති පිරිවැටුම් අනුපාතය සහ මුළු වත්කම් පිරිවැටුම් අනුපාතය. ප්‍රයෝජනීයතා අනුපාතයට අපි කටපාඩම් කරගන්න ඕනේ ජංගම අනුපාතය සහ ශනික වත්කම් අනුපාතය. ඒ වගේ අපි ඉගෙන ගත්තා තිරස් විශ්ලේෂණය සහ සිරස් විශ්ලේෂණය. එහෙනම් අපි එතනින් අදට පන්තිය නවත්තමු. මොනවද ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එහෙනම් ප්‍රශ්න නැත්නම් අපි අදට පන්තිය නවත්තමු. හෙට රිවිෂන් ක්ලාස් එක තියෙනවා. මම දන්නේ නැහැ. තියෙනවා රිවිෂන් ක්ලාස්. මොනක් පන්තිය නවත්තමු. ප්‍රශ්න නැති නිසා ඊළඟ දවසේ ටික කරමු. Thank you.